ආයුබෝවන් දරුවනේ ඔබ මේ සම්බන්ධ වන්නේ මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉලක්ක කරගනිමින් ආර්ථික විද්‍යා විෂය යටතේ පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු සාකච්ඡා කරන දේශනයකටයි. මා පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට තමයි මෙම විභාග ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කරන්නේ. සෑම වීඩියෝකම මම ඔබට විශේෂ මතක් කිරීමක් සිදු කරනවා. මෙම ප්‍රශ්න පත්‍රවලට මගෙන් ඉගෙන ගන්නා දරුවන් මේ වන විටත් පිළිතුරු ලියා අවසන්. මේදී සිද්ධ කරන්නේ නිවැරදිව පිළිතුරු ලිවීමට අවශ්‍ය මඟ පෙන්වීමක් විතරයි. පාඩම හොඳින් අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් මා විසින් අප්ලෝඩ් කර ඇති අනෙක් වීඩියෝ නැරඹිය යුතු බව ඔබට මතක් කර සිටිනවා. අප පළවෙනි පරිච්ඡේදයට අදාළව තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. පළවෙනි පරිච්ඡේදය තමයි ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කරයි. ආර්ථික විද්‍යාව 1 සහ 2 කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ ආර්ථික විද්‍යාවේ මෙන්න මේ පරිච්ඡේදයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න 4ක් ඔබට ලැබෙනවා. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මම වෙනත් වීඩියෝක සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් අද බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආර්ථික විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පළවෙනි පරිච්ඡේදයෙන් අසන ප්‍රශ්න සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා දෙන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. උසස් පෙළ විභාගයේදී මේ පරිච්ඡේදයෙන් ලකුණු 20ට එක ප්‍රශ්නයක් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. එතකොට මේ ලකුණු 20 ගන්නට අවශ්‍ය මඟ පෙන්වීම මෙතනදී සිද්ධ කරනවා. පළවෙනි ප්‍රශ්න විදිහට ඔබට ලබා දීලා තියෙනවා එකේ එක විදිහට හිගකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නිෂ්පාදන හැකියා වක්‍රයක් යොදා ගනිමින් හිගකම පිළිබඳ ප්‍රශ්නය පැහැදිලි කරන්න. කලින් වීඩියෝවේදී පොඩි ෂෝට් නෝට් එකක් පොඩි ෂෝට් නෝට් එකක් ඔබට ඉතා ඉක්මනින් මම පැහැදිලි කිරීමක් කරා. ඒ තුලින් ඔබට සෑහෙන ප්‍රශ්න ගානකට පිළිතුරු ලබා ගැනීමේ හැකියාවක්, ලේසියෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මොකක්ද මේ හිගකම කියන්නේ? හිගකමක් ඇති වෙන්න නම් කොච්චර වැලවට අරන් ලිව්වත් වැඩක් නැහැ. ප්‍රධාන කාරණා දෙකක් ලියවෙන්න ඕන. මොනවද? මිනිසුන්ගේ වමනා සීමිතයි, ඒවා සපුර ගැනීමට තියෙන සම්පත් සීමිතයි. එතකොට ඔබ මෙම වීඩියෝව නවත්තමින් ඒ අදාළ තොරතුරු හොඳින් කියව ගැනීම අනිවාර්යෙන් සිද්ධ කරන්නට ඕන. මම හැම වාක්‍ය රටාවක්ම හැම වාක්‍යයක්ම මෙතනදී කියන්නේ නැහැ. ඒ වාක්‍යයේ ගන්න ඕන ප්‍රධාන කොටස් ගැන විතරයි පැහැදිලි කිරීමක් කරන්නේ. එතකොට ඔබට මෙතනදී මම කරන්නේ පැහැදිලි කිරීමක්. මේ පිළිතුර සම්පූර්ණයෙන්ම මම මෙතනදී ටයිප් කරලා තියෙනවා. ඔබ වීඩියෝ නවත්තමින් ඒ නරඹා හොඳින් අධ්‍යයනය කළ යුතු බව ඔබට මතක් කර සිටිනවා. එහෙනම් පළවෙනියට කරන්න ඕනේ හිගකම නිර්වචනය කරන්න ඕන. කොච්චර විස්තර ලිව්වත් වැඩක් නැහැ. මෙන්න මේ වෙනස් පාටකින් මම දාලා තියෙන කොටස ලියුනේ නැති වුණා නම්. ඒ කියන්නේ මොකක්ද? මිනිසුන්ගේ වමනා සීමිතයි, ඒවා සපුර ගන්න තියෙන සම්පත් සීමිතයි. ඒ නිසා හිගකම කියන එක ඇති වෙනවා කියන එක එළිය වෙන්න ඕන. හිගකම නිෂ්පාදන හැකියා වක්‍රයක් යොදා ගනිමින් පැහැදිලි කරන්න කියලා තමයි ඊළඟ කොටසේදී අහන්නේ. එතකොට නිෂ්පාදන හැකියා වක්‍රය නිර්වචනය කරන්න ඕන. වක්‍රය නිර්වචනය කරනකොට කාරණා තුනක් තියෙනවානේ. දෙන ලද සම්පත් ප්‍රමාණයක්, දෙන ලද තාක්ෂණයක්, උපරිම කාර්යක්ෂමතාවයක් යටතේ නිපදවිය හැකි උපරිම භාණ්ඩ හා සේවා දැක්වෙන ලක්ෂ්‍යයන් යාකරන අදින රේඛාව තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මේකෙන් අදහස් කරන්නේ යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ තියෙන සියලුම සම්පත් පූර්ණ හා කාර්යක්ෂම ලෙස උපයෝජනය කරගත්තට පස්සේ අත්කරගත හැකි භාණ්ඩ සංයෝගයන් තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය තුළ නිරූපණය වෙන්නේ. ඊළඟට ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට විශේෂයෙන් ආයේ සඳහන් කරන්න ඕන. ඒතකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක ළඟා කරගන්න පුළුවන් ලක්ෂ්‍ය තමයි මත තියෙන ලක්ෂයන් වලින් නිරූපණය කරන්නේ. එහෙනම් ළඟා කරගන්න බැරි ලක්ෂ්‍ය එපිටින් පිහිටන ලක්ෂයකින් තමයි නිරූපණය කරන්නේ. එහෙම නැත්නම් අපි ඒකට හිගකම කියලා කියනවා. තවත් දෙයක් කියනවා. මොකක්ද? අත්කරගත නොහැකි ලක්ෂයක් කියලා කියනවා. ඒක තමයි ඊළඟ කාරණේ විදිහට ලියවෙන්න ඕනේ. ඉන් අනතුරුව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක හිගකම එහෙම නැත්නම් අත්කරගත හැකි ලක්ෂය
නිරූපණය කරලා දාන්න ඕන. එතනදී මතක තියාගන්න ඔබ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර දෙකක් ඉගෙනගෙන තියෙනවා. මොකක්ද? සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සහ මේ දාලා තියෙන මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. එතකොට ඔබ විභාගයේදී විශේෂයෙන් පාවිච්චි කරන්න ඕනේ සරල රේඛීයක ගැන කියලා නැත්නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ඒකට හේතුවක් තියෙනවා. ප්‍රායෝගික ලෝකයේදී වඩාත් යෝග්‍ය වෙන්නේ ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙන සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයට වඩා මෙන්න මේ මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිසා තමයි එය භාවිත කරන්න ඕනේ. එහෙනම් රූප සටහනේදී භාණ්ඩ දෙක ඔබට කැමති භාණ්ඩ දෙකක් දාගන්න පුළුවන්. ප්‍රශ්නේ දීලා නැති නිසා මම මෙතන දාලා තියෙන්නේ පාරිභෝජන භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ BC ඒ කියන්නේ වක්‍රයේ මත තියෙන ඕනම ලක්ෂයකින් අත්කරගත හැකි භාණ්ඩ සංයෝග තමයි නිරූපණය කරන්නේ. එන පිටින් පිටලා තියෙනවා ඒ කියන ලක්ෂ්‍යයන් ඒක අත්කරගත නොහැකි භාණ්ඩ සංයෝගයක් එහෙම නැත්නම් හිගකම නිරූපණය කරනවා කියලා අපිට දාන්නට හැකියාවක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර පිළිතුරු ගොනු කර ගන්න ඕනේ. ඔන්න කොටස් මම කියපු විශේෂ කොටස් ටික ආවරණය වෙන විදිහට ඔබට නිදහස තියෙනවා පිළිතුර සකස් කර ගැනීමට. ඒකට කටපාඩම් කරලා මේකම ලියන්න ඕන කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒකට මූලිකවම එන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ටික අන්තර්ගත වෙන්න ඔබ පිළිතුර ලියවිය යුතුයි කියන එක තමයි මේකෙදී මම අදහස් කරන්නේ. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. නිෂ්පාදන අකාර්යක්ෂමතාව සහ සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාව සම්පත් උපයෝජනයේ නාස්තියක් ලෙස සැලකෙන්නේ ඇයි? ඔය අවසාන කොටස සම්පත් උපයෝජනයේ නාස්තියක් ලෙස සැලකෙන්නේ ඇයි කියලා නැතුව අනිත් ප්‍රශ්නේ ඉරිගහන එකේදී බහුවර්ණකයේදී අවස්ථා ගණනාවකදී පහුගිය අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටසට අදාළවත් ගණනාවකදී ඇවිල්ලා තියෙනවා. එතකොට ඔය නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඔය දෙකේ එකතුව තමයි ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. මම බහුවර්ණකයේදී රූප සටහනම දාලා කියලා දුන්නා කොහොමද මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ කියලා. අනිෂ්පාදන කාර්යක්ෂමතාවය නිරූපණය වෙන්නේ කොහොමද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක මත තියෙන ඕනම ලක්ෂයකින් තමයි නිරූපණය වෙන්නේ. ඒක තමයි මුලින්ම කියන්න ඕනේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා. ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක තියෙන ඕනම ලක්ෂයකින් තමයි නිරූපණය කරන්නේ. එහෙම නැත්නම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිර්වචනය කරන විදිය. එහෙමත් නැත්නම් ඵලදායීතාවය කියන අදහස ඔය තුල තියෙනවා. ආයතනය යෙදවුම් ඒකකයකින් උපරිම නිමැවුම් ප්‍රමාණය ලබා ගැනීම. යෙදවුම් එකක් පාවිච්චි කරලා අතන භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ විසහායකත්වය තමයි යෙදවුම් කියලා කියන්නේ. විශේෂයෙන් අපි ශ්‍රමයේ තමයි ගන්නෙ. ශ්‍රමයේ ප්‍රාග්ධනයේ විශේෂ කරලා ගන්නෙ. එතකොට යෙදවුම් එකක් පාවිච්චි කරලා ගන්න පුළුවන් උපරිම නිමැවුම් ප්‍රමාණය. එහෙමත් නැත්නම් එක නිමැවුමක් ගන්න භාවිත කරන්න ඕන අවම යෙදවුම් ප්‍රමාණය. එහෙම තියෙනවා නම් තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙන්නේ. එහෙම නැති වුණාම තමයි මොකක්ද වෙන්නේ? නිෂ්පාදන අකාර්යක්ෂමතාවය. එහෙමත් නැත්නම් පූර්ණ සේවා නියුක්තියක් සහ පූර්ණ නිෂ්පාදනයක් නොමැති අවස්ථාව. අපි අර නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ සමතුලිත කොන්දේසි දෙකක් කියවනේ. මොකක්ද? පූර්ණ නිෂ්පාදනයක් සහ පූර්ණ සේවා නියුක්තිය. එහෙනම් පූර්ණ නිෂ්පාදනයක් සහ පූර්ණ සේවා නියුක්තියක් නොමැති තත්ත්වය තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. එතකොට ඔබට මේ ප්‍රශ්නේදී පැහැදිලි එක දෙයක්. මොකක්ද? අහන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයම තමයි. ඒක අකාර්යක්ෂම කියලා දීලා තියෙනවා. එතකොට අර ලියන තොරතුරු වල එහෙම නොමැති තත්ත්වයක් කියලා ලියන එක විතරයි අලුත් දෙයකට තියෙන්නේ. ඒක තමයි මම ওই දෙවෙනි කාරණේ විදිහට දාලා තියෙන්නේ. ආර්ථිකයක පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනයේ සහිතව නිෂ්පාදන හැකියා වක්‍රය මත රැඳී සිටීමට නොහැකි වේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවයේදී රැඳී සිටින්නට පුළුවන්. නිෂ්පාදන අකාර්යක්ෂමතාවයේදී රැඳී සිටින්නට හැකියාවක් නැහැ. ඒක ප්‍රතිඵලයක් විදිහට ඌන උපයෝජනයක් හෝ විරකියා තත්ත්වයක්. එහෙම නැත්නම් නිෂ්පාදන හැකියා මායි වක්‍රයක අභ්‍යන්තරයට ගමන් කරනවා කියන කාරණේ තමයි එතනදී පැහැදිලි කරන්නේ. ඊට පස්සේ සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාවය ගැන තමයි ඊළඟට කියන්න ඕනේ. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ තිබූ හැම ලක්ෂයකින්ම සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය එන්නේ නැහැ. ඒ කියන්නේ උපරිම නිමැවුම අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමැවුමක් ලබාගත්තු පමණින් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය එන්නේ නැහැ.
නිපදවන භාණ්ඩය සමාජයට ගැලපෙන එකක් වෙන්න ඕන. එහෙනම් සමාජයට ගැලපෙන්නේ නැති භාණ්ඩ නිෂ්පාදනය කරනකොට තමයි සම්පත් බෙදාවින් කිරීමේ අකාර්යක්ෂමතාවය කියන එකෙන් අදහස් කරන්නේ. එහෙමත් නැත්නම් එතන සමතුලිත කොන්දේසියක් තියෙනවා. මොකක්ද? MB සමානයි MC සමානයි මිල. ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැය මිලට සමාන වෙන්න ඕන සම්පත් බෙදාවින් කිරීමේ කාර්යක්ෂමතාවය. එන අකාර්යක්ෂමතාවයේදී මෙන්න මේ කොන්දේසි ඉට්ටු නොවෙනවා කියන කාරණේ තමයි එන්නට ඕනේ. තවත් කාරණයක් ඔතන තවත් ලකුණක් ගන්න කාරණයක් ඔතන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඔබට අර තොරතුරු ටික ඔබ අනිවාර්යෙන් ලියා ගැනීමේ හැකියාවක් තියෙනවා. අමතර කාරණයක් විදිහට තියෙනවා. අධි නිෂ්පාදනයක් නැතහොත් ඌන නිෂ්පාදනයක් හට ගැනීමෙන් සම්ප්‍රස්නාස්තිය ආර්ථිකය හටගනී. කියන්නේ කිසි අර දෙවෙනි එකට අදාළ කොටසදී කියන්නේ සම්පත් බෙදාවෙන් කිරීම යටතේදී කියන්නේ කිසියම් භාණ්ඩයක් සඳහා පාරිභෝගිකයන් විසින් ලබා දෙන වටිනාකම. කියන්නේ භාණ්ඩයක් ගන්න ගෙවීමට සූදානම් එහෙමත් නැත්නම් ගෙවිය හැකි මිල තියෙනවානේ. ඒකට සමාන වූ සම්පත් ප්‍රමාණයක් වැය කරන්න ඕන. එහෙම වැය කරන්නේ නැත්නම් වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. වැඩි වුණොත් අධි නිෂ්පාදනයක්, අඩු වුණොත් ඌන නිෂ්පාදනයක් ඇති වෙනවා කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. ඒකත් සම්පත් නාස්තියක් විදිහට සැලකනවා කියන කාරණය එන්නට ඕන. ඊළඟට අපි පළවෙනි එකට අදාළ තුන්වෙනි කොටස. ආර්ථික පද්ධතියක ලක්ෂණ නෙමෙයි අහන්නේ. ඔන්න දරුවෝ වරද්දලා ලියලා තියෙන අවස්ථාව. දැන් මම පේපර්ස් බැලුවා. ඒ බලපු පේපර්ස් වල දරුවෝ ඇතැම් දරුවෝ වරද්දලා තියෙනවා. ප්‍රධාන ලක්ෂණ ලියලා තියෙනවා. ආර්ථික පද්ධතියක ප්‍රධාන ලක්ෂණ. එතන එහෙම නැත්නම් ආර්ථික කාරක ගැන සඳහන් කරලා තියෙනවා. නෑ මේකේ අහන්නේ මොකක්ද? ප්‍රධාන කාර්යයක්. ආර්ථික පද්ධතියක් කියලා කිව්වේ අර්ථ ක්‍රමයක් කියන එකනේ. අර්ථ ක්‍රමයක් කියලා කිව්වේ මොකක්ද? මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තිබ්බනේ. මොනවද? කුමක් උපමන නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහා නිෂ්පාදනය කරනවද? මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ලෝකයේ රටවල් බිහි කරගෙන තියෙන ක්‍රමයට තමයි ආර්ථික පද්ධතියක් කියන අදහස තියෙන්නේ. අර්ථ ක්‍රමයක් කියන අදහස තියෙන්නේ. මේ අර්ථ ක්‍රමයක ප්‍රධාන කාර්යය. මේ අර්ථ ක්‍රමයක් තුළින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳන එක. එහෙනම් උත්තරේ මොකක්ද? මූලික ආර්ථික ප්‍රශ්න තුන. මොනවද එනම්? භාණ්ඩ හා සේවා කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද? ඒකට තවත් නමක් කිව්වා සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය කියලා කිව්වා. ඊට පස්සේ භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කළ යුතුද? නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය කියලා කිව්වා. නැත්නම් නිෂ්පාදන කාර්යය, නැත්නම් නිෂ්පාදන ක්‍රම ශිල්ප, ප්‍රාග්ධන සූක්ෂම සහ ශ්‍රම සූක්ෂම කියන දෙකෙන් එකක් තෝරගන්නවා කියන එක. ඊළඟ එක භාණ්ඩ හා සේවා කවුරුන් සඳහා නිෂ්පාදනය කළ යුතුද? ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය කියලා අපි කතා කරලා තියෙනවා. ඒ කියන්නේ සාධක ආදායම් මත තමයි මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්නේ. අන්නෝක තමයි ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් විදිහට එන්නේ. එතකොට ඔබට පැහැදිලි මේ අවුරුද්දේ අහලා තියෙන ප්‍රශ්න කලින් ඒවට වඩා වෙනස්. ඒ තොරතුරුම තමයි එන්න ඕනේ. එතකොට දරුවනේ ඔබ මෙන්න මේ මම ඔබට තවත් වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නම් කොහොමද මේ විභාග පේපර් එකේ ආකෘතිය හැදෙන්නේ කියලා. එතකොට ඔබට වඩාත් පහසු වේවි ගොඩනගා ගන්න. පළවෙනි ප්‍රශ්නය විභාගයේදී දෙන්න පළවෙනි ප්‍රශ්නය බොහෝ විට මේ දක්වා එහෙමමයි ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ පළවෙනි පරිච්ඡේදයේ. එතකොට දරුවෝ ලියන්න ඕනේ පළවෙනි පරිච්ඡේදය මතක් කරගන්න. ඕකේ ඇතුලේ තියෙන ඔබ ඉගෙනගත්තු තොරතුරු තමයි එන්නේ. විෂය අන්තර්ගතයෙන් පිට එන්නේ නැහැ. එතකොට ඔබගේ ගුරු මහත්මයා ගුරු මහත්මිය ඔබට උගන්වලා තියෙන තොරතුරු වලින්ම තමයි යන්න ඕනේ. එතකොට වෙන එකක් පටලව ගන්න එපා. එතකොට කල්පනා කරන්න ඕනේ මේ ප්‍රශ්න ලියනකොට ඒ පරිච්ඡේදය විතරයි. පරිච්ඡේදයේ කොටස් හතරක් යටතේ කතා කරන්න පුළුවන්. ආර්ථික විද්‍යාව හඳුන්වා දීම, ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප, අර්ථ ක්‍රම සහ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. එතකොට ඔන්න ඔය කොටසෙන් හොඳට කල්පනා කරලා බලන්න තමන් පාඩම් කරගන්න හොඳට කොටසම එතකොට ඔය කොටස් වලින් මොකක්ද එන්නේ කියලා. එතකොට ඒකයි මේ පටලලා දීලා තියෙන්නේ, වචන වෙනස් කරලා දීලා තියෙන්නේ. එකම තොරතුරු ටික තමයි උත්තරේ විදියට ලියන්න ඕනේ. ඒ වුණාට දරුවෝ ඇතම් දරුවෝ ලියලා තිබ්බේ නැහැ. මේ වීඩියෝ නරඹන වෙනත් පාසල් වල දරුවන්ටත් මේ ගැටලුව එන්න පුළුවන්. එතකොට හොඳට ප්‍රශ්නේ කියවන්න සහ තේරුම් ගන්න පළවෙනි ප්‍රශ්නේ කොහොකද එන්නේ කියලා. උදාහරණයක් විදිහට පළවෙනි පරිච්ඡේදයෙන් බහුවර්ණ ප්‍රශ්න 4ක් එනවා. මේ විදිහට ලකුණු 20 ප්‍රශ්න එකක් එනවා. ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදයෙන් බහුවර්ණ ප්‍රශ්න 7ක් එනවා. ලකුණු 20 ප්‍රශ්න එකක් එනවා. තුන්වෙනි පරිච්ඡේදයෙන්
බහුවර්ණ ප්‍රශ්න 3ක් එනවා. මේ වගේ ලකුණු 20 ප්‍රශ්න එකක් වෙනවා. ආයෙ විදියට මම මේ channel එක හරහාම ඔබට දාන්නම් කොහොමද ප්‍රශ්න ආකෘතිය හැදෙන්නේ කියලා. එතකොට ඔබ හොඳින් ඒක අධ්‍යයනය කරන්න. එතකොට ඔබට ඒ ලකුණු හඹාගෙන යාම වඩාත් පහසු වේවි. ඊළඟ කොටස. පළවෙනි එකේ 4 වෙනි කොටස. COVID-19. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 19 ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඉඳන් තමයි කොවිඩ් අපේ රටට විශාල වශයෙන් බලපෑවේ. පාසල් වහන්න ගත්තේ ඒ කාල සීමාව තුල. එතකොට එකපාරටම පාසල වහන්න ගත්තා. මට මතක විදිහට මාර්තු 12 වගේ දවසක තමයි පාසල වැහුවේ. වසංගත තත්ත්වයක් නිසා රටක නිෂ්පාදනධාරීතාවයට කුමක් වනු ඇතිදැයි නිෂ්පාදන හැකියාවක් යොදා ගැනීමෙන් පැහැදිලි කරන්න. මේක ආකාර දෙකක් යටතේ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ අදාළ රටේ රජය, සෞඛ්‍යාංශ, ජනතාව හැසිරෙන ආකාරය අනුව. ඒ නිසානේ දිගින් දිගටම මේ COVID-19 නිසා දැනටත් පාසල් වසා තියෙන්නේ. ඒ නිසා තමයි මම මේ Zoom තාක්ෂණයේ ගැටලු නිසා විශේෂයෙන් මගෙන් ඉගෙන ගන්න දරුවන් ඉලක්ක කරගෙන තමයි මේ වීඩියෝව නිකුත් කරන්නේ. YouTube channel එක හරහා දාන්නේ. හැබැයි මම බලාපොරොත්තු වෙනවා මේ නරඹලා තව ලංකාව තුළ ඉන්න කාර්තික විද්‍යාව ඉගෙන ගන්න තවත් දරුවෙක් මේකෙන් දැනුම ගන්නවා නම් ඒක මට ලොකු සතුටක් විදියටයි මම දකින්නේ. එහෙම නැතුව මට විශේෂ බලාපොරොත්තුවක් නැහැ. මගේ බලාපොරොත්තුව තමයි ප්‍රධාන අරමුණ තමයි මගේ පාසලේ සහ මගේ ඉගෙන ගන්න දරුවන්ට මේ දැනුම දෙන්න මාධ්‍යයක් තෝරා ගැනීම තමයි මෙතනදී සිද්ධ කරලා තියෙන්නේ. ඒ වුණාට මේකෙන් වඩා වැඩි අපි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්න. ඒකට වඩා වැඩි ප්‍රතිලාභයක් අනිත් දරුවනුත් ගන්නවා නම් ඒක තමයි මගේ සතුට. හරි. නිෂ්පාදන ධාරිතාවයට කුමක් සිදුවනු ඇද්දයි නිෂ්පාදන හැකියාවක් ආකාර දෙකකට මේක පැහැදිලි කරන්න පුළුවන්. මේ දවස්වල සෞඛ්‍යාංශ විශේෂයෙන්ම කියනවා මේක තනි පිරිසකට පාලනය කරගන්න බෑ. මාසයකට වැඩි කාල සීමාවක් සංචරණ සීමා දාලා තියෙන්නේ. එතකොට මේ සංචරණ සීමා තාමත් ඉවත් කරන බවට එම නැහැ. 7 වෙනිදා ඉවර වෙන්න තියෙනවා. ඒ වුණත් 7 වෙනිදා ඉවර වෙනවද නැද්ද කියලා තාම තීරණයක් අරගෙන නැහැ. එතකොට මේ COVID-19 වළක්ව ගන්න රජයට විතරක් බෑ. ඊට පස්සේ ඉන්න ඕන සෞඛ්‍යාංශ වලට විතරක් බෑ. ජනතාව බුද්ධිමත්ව වගකීමෙන් යුතුව හැසිරෙන්න ඕන. මේ තුන් පාර්ශ්වයම එකට එකතු වුණාට පස්සේ තමයි මේක පාලනය කරගන්න ඕනේ. ඒ පාලනය කරන ආකාරය අනුව රටක නිෂ්පාදන ධාරිතාවයට මොකද වෙන්නේ කියලා තීරණය කරනවා. ඔන්න ඔක තමයි මම දාන්න යන්නේ. ඔන්න පළවෙනි කාරණේ මම ඔය කියපු කාරණේ එන්නේ. එහෙනම් මෙන්න මේ නිෂ්පාදන ධාරිතාවයට මොකක්ද වෙන්නේ කියන එක රඳාපවතින්නේ එම වසංගත තත්ත්වය සහ ඒ පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ආර්ථිකයේ සම්පත් සම්භාරයට, භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයට සහ ඒ වගේ ඵලදායීතාවයට ඇති කරනු ලබන බලපෑම් මත. එතකොට ඔන්න ඔය කියන ප්‍රධාන කාරණේ මත කොටස් දෙකකට පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා. මොකද ලකුණු 5ක ප්‍රශ්නයක් දොර ටිකක් වැඩිපුර ප්‍රමාණයක් හිතන්නට අවශ්‍යයි. ඉතින් අඩුවෙන් ලියලා හරියන්නේ නැහැ. කියන්නේ ලොකු වැල්වටාරමක් ලියන්න කියලා නෙමෙයි. ටිකක් වැඩිපුර තර්ක කරන්න ඕන කියන එකයි මේකෙන් ලකුණු වලින් අපිට නිගමනය කරන්න වෙන්නේ. පළවෙනි කාරණේ විදිහට ගන්නවා එම වසංගතය ශ්‍රම හමුදාවේ ප්‍රමාණය. ශ්‍රම හමුදාව කියන්නේ වැඩ කරන වයසේ ඉන්න ප්‍රමාණය. සාමාන්‍යයෙන් අපි ගන්න අවුරුදු 15ත් 60ත් අතර සහ ඒ ඵලදායීතාවයේ කෙරේ සැලකිය යුතු බලපෑමක් සිදු කරේ නම් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය අවශ්‍යයෙන්ම පහළ වැටෙනු ඇත. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයටම සමස්ත ආර්ථිකයටම බලපානවා. වක්‍රය වමට විතැන්වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔය වැඩ කරන වයසේ ඉන්න සෑහෙන දෙනෙකුට කොරෝනා හැදෙනවා කියලා. දැනට අපි මේ වෙනකන් ලක්ෂ ඒකට වඩා වැඩි ප්‍රමාණයකට කොරෝනා හැදිලා තියෙනවා. ඉතා විශාල ගාණක් මේ වෙනකොට මරණයටපත් වෙලා තියෙනවා. 1000 ඉක්මවා 2000ට ආසන්න ගානට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා කොරෝනා වෛරසයෙන් මරණයටපත් වෙන ගාන. එතකොට හැදුනට පස්සේ දවස් 14ක් නෙමෙයි ඊට වඩා වැඩි කාලයක් සේවා නියුක්ත වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. අවස්ථාව හම්බුණත් සෞඛ්‍ය තත්ත්වය නිරෝගී නැති නිසා ඒ අවශ්‍ය විදිහට ඵලදායීතාවය ලැබෙන්නේ නැහැ. අනිත් එක මේ දවස්වල අත්‍යවශ්‍යම අය විතරයි රැකියා ස්ථානයට යන්නේ. එතකොට ලොකු බලපෑමක් තියෙනවා. දිගින් දිගටම මේක අවුරුද්දක් විතර තිබුවොත් ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම
හඩා වැටීමකට ලක් වෙනවා. ඒක තමයි මේ කියන්නේ ඵලදායීතාවයට දැන් බලපාලා තියෙනවා. දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් COVID-19 බලපෑමෙන් අපි ඉන්නේ. අපි විතරක් නෙමෙයි ලෝකයේ. ඒකට ලෝක ආර්ථිකයත් බලපෑමකට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට විශේෂ බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා සමස්ත ආර්ථිකයේම බිඳ වැටෙනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට මොකද වෙන්නේ? වමට විතැන්වෙනවා. ඔන්න සිරස්ක්ෂේ දාලා තියෙනවා පාරිභෝගික භාණ්ඩ, සිරස්ක්ෂේ දාලා තියෙනවා ප්‍රාග්ධන භාණ්ඩ. පළවෙනි එක PPC1 කියලා ලකුණු කරගන්න. ඒ කියන්නේ වසංගතයට පෙර නිෂ්පාදන හැකියාව වක්‍රය. ඒ PPC1 කිව්වේ production possibility curve නිෂ්පාදන හැකියාව වක්‍රය කෙටි කරලා දාන විදිහ PPC1 කියලා දානවා. එහෙනම් PPC2 දක්වා වමට විතැන්වෙනවා වසංගතයට පසු නිෂ්පාදන හැකියාව වක්‍රය. තවත් විදියක් පුළුවන්. ලෝකේ රටවල් හැම එකකටම මෙච්චර බලපාන ප්‍රමාණය රටින් රටට වෙනස් වෙනවා. සමහර රටවල් වලට මේ දැන් චීනයට එන්නේ ආරම්භ වුණා කියලා කියන්නේ. චීනේ ආරම්භ වුණාට දැන් චීනේ යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට රටක ශ්‍රම හමුදාවට හෝ ඵලදායීතාවයට හෝ වැදගත් බලපෑමක් නොකලේ නම් නිෂ්පාදන ධාරිතාවයට හානියක් වෙන්නේ නැහැ කියලායි කියන්නේ. කියන්නේ ශ්‍රම හමුදාවට ඵලදායීතාවයට එහෙම ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දීර්ඝ කාලීන බලපෑමක් වෙන්නේ නැහැ. පොඩි කෙටි කාලයකට යම් බලපෑමක් වෙනවා. හේතුව ඒ එක ප්‍රදේශ ලොක්ඩවුන් කරනවා, නැත්නම් ප්‍රදේශ වසා දමනවා, ගුවන් ගමන් අත්හිටුවනවා, සංචරණ සීමා දානවා වගේ දේවල් නිසා යම් බිඳ වැටීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක తాවකාලික තත්ත්වයක්. తాවකාලික තත්ත්වයකදී සම්පත් ප්‍රශස්ත විදිහට භාවිත වෙන්නේ නැහැ කියන එකයි අදහස් කරන්නේ. ඒතකොට සම්පත් ප්‍රශස්ත විදිහට භාවිත වෙන්නේ නැහැ කියන්නේ සම්පත් ඌණු විපයෝජනයක් සිද්ධ වෙනවා. සම්පත් ඌණු විපයෝජනයක් තිබ්බහම වෙන්නේ තියෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් අභ්‍යන්තරයට ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ වගේ ලක්ෂ්‍ය පාරිභෝගික භාණ්ඩ, ප්‍රාග්ධන භාණ්ඩ වසංගතයට පෙර A හෝ C කියන ලක්ෂ්‍ය දෙකෙන් ඕනම එකක ඉන්න පුළුවන්. අපි හිතමුකෝ A හිටියා කියලා. එහෙනම් ඔන්න B දක්වා ආව කියලායි කියන්නේ වසංගතයට පසු. C දක්වා හිටියනම් තව චුට්ටක් මොකද වෙන්නේ? ආර්ථිකයේ බිඳ වැටීමකට ලක් වෙනවා. හැබැයි මේක తాවකාලික තත්ත්වයක්. මෙන්න මේ ආකාර දෙකටම මෙන්න මේ COVID-19 බලපෑම ප්‍රකාශ කරන්න පුළුවන්. එතනදී බලන්නේ සම්පත් සම්භාරයට, ශ්‍රම හමුදාවට සහ ඵලදායීතාවයට දැඩි බලපෑමක් වෙනවා නම්, දීර්ඝ කාලීන බලපෑමක් වෙනවා නම් වක්‍රේ වමට විතැන්වෙනවා. කෙටි කාලීනව නම් බලපාන්නේ වක්‍රේ තියෙන තැන ඉඳන් අභ්‍යන්තරයේ ලක්ෂයකට ගමන් කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ. පළවෙනි කොටසට අදාළ පස්වෙනි කොටස. පළවෙනි ප්‍රශ්නයට අදාළ පස්වෙනි කොටස. ශ්‍රමික විභජනය ආර්ථිකයක නිෂ්පාදන මට්ටමේ ඉහළ යාම සඳහා හේතු වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. දැන් ශ්‍රමික විභජනය ආර්ථිකයක නිෂ්පාදන මට්ටමේ ඉහළ යාම සඳහා විශේෂයෙන් අහලා නැහැ ශ්‍රමික විභජනය කියන්නේ මොකක්ද කියලා. ඒකට ශ්‍රමික විභජනයේ ලියුවත් ඔබට ශ්‍රමික විභජනයේ සම්බන්ධයෙන් ශ්‍රම විභජනයේ සම්බන්ධයෙන් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකට ලකුණු හම්බෙන්නේ කෙලින්ම මොකක් සඳහාද? නිෂ්පාදන මට්ටමේ ඉහළ යාම සඳහා හේතු පැහැදිලි කරන්නයි අත්‍යවශ්‍ය වෙන්නේ. හැබැයි මොකක් කියලාද තියෙන්නේ? හේතුව දක්වන්න නෙමෙයි පැහැදිලි කරන්න. ඒකට ප්‍රශ්නේ හොඳට කියවන්න. දක්වනවා කියන එක වෙනම එකක්, පැහැදිලි කරනවා කියන එක වෙනම එකක් විදිහටයි තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ හොඳට කියවලා තේරුම් ගන්න මොකක්ද මම මේ ප්‍රශ්නේදී කරන්න ඕනේ කියන කාරණය. ඒකට පැහැදිලි කරන්න ඕනේ. ශ්‍රම විභජනය කියන්නේ මොකක්ද? ගාමන් ප්‍රක්‍රියාවක් ගන්නකො ඒකනේ අපි ගොඩක් වෙලාවට ගන්න. කමිසයක් මහනවා නම් කමිසය හැමෝම තනියෙන් මහන්නේ නැහැ. ඒ ඇඳුම කපන්නේ එක්කෙනෙක්, ඊට පස්සේ කොළ එක හදන්නේ තව එක්කෙනෙක්, අත් මහන්නේ වෙන එක්කෙනෙක්, බටන් අල්ලන්නේ තව එක්කෙනෙක්, කාස ගහන්නේ තව එක්කෙනෙක්, පැකින් කරන්නේ තවත් කොටසක. ඔය විදිහට එකම භාණ්ඩයේ නිෂ්පාදනය කොටස් කරලා දක්වලා තියෙනවා. ඒකට එක ශ්‍රමිකයෙක් ඒ එක කාර්යයක් දුන්නට පස්සේ ඒ කාර්යය තමයි දිගින් දිගටම යෙදෙන්නේ. ඒ දිගින් දිගටම යෙදුනාම විශේෂ දෙයක් ඇති වෙනවා. ඒකට කියනවා මොකක්ද? විශේෂ ප්‍රාගුණ්‍ය, විශේෂ හැකියාව. ඒකෙන් අදහස් කරන්නේ අපි හිතමුකෝ බටන් අල්ලන්නේ කියලා. බටන් ටික අල්ලන්න මුලින් විනාඩි 3ක් ගියා. ඕක බටන් අල්ලන කමිස 500ක් කරාට පස්සේ විනාඩි 3කට වඩා අඩු කාලයකින් කරන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ විශේෂ ප්‍රාගුණ්‍ය එනවා කියලා. එහෙම නැත්නම් ඔබ පාඩම් කරනවානේ. මේ කොටස දැන් ඔය බැලුවට චුට්ටයි මතක හිටින්නේ. ටිකයි. තව පාරක් කියවනවා. ඊට වැඩිය ටිකක් පුළුවන්. ඔක 100 පාරක් කියවනවා.
එතකොට පාඩම් ඉගෙන ප්‍රතිශතය වැඩි වෙන එකම කාර්යය දිගින් දිගටම කිරීම තුළින් තමයි විශේෂ ප්‍රාගුණ්‍ය හම්බෙන්නේ. දරුවෝ ලකුණු අඩු වෙන්න ගොඩක් වෙලාවට හේතුව තමයි පාඩම් කරන වාර ගණන අඩුයි. එක දරුවෙක් දක්ෂයි අනෙක් දරුවෙක් අදක්ෂයි කියලා බෙදීමක් කරන්න ලොකුම හේතුව තමයි බුද්ධි මට්ටමත් යම් මට්ටමකට බලපානවා. ඒ වුණාට ඒක හදාගන්න පුළුවන් මහන්සි වෙන ප්‍රමාණය අනුව. එතකොට ඊටා ඉහළ බුද්ධි මට්ටමක් තියෙන කෙනෙක්ට අඩු වාර ගණනකදී ඒක මතක හිටිනවා ඇති. අනිත් අයට ටික වැඩි වාර ගණනකදී ඒක හදාගන්න පුළුවන්. එතකොට එහෙම හදාගත්තු මේ වෙනකොට අපේ ලංකාව තුළ ලෝකයේ තුළ ඉහළම තත්ත්වයට ගිය අය ඕන තරම් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට උදාහරණ ඕන තරම් ප්‍රමාණයක් කියන්න තියෙනවා. එතකොට පන්තියේ අවසානයේ පන්තියේ කොම් කරලා හිටපු චරිත නව සොයා ගැනීම වැඩිම ගාණක් කරපු ඒවට උදාහරණ තියෙනවා. ඒ නිසා මහන්සිය වැඩිපුර ප්‍රමාණයක් වෙන්න ඕන. එතකොට තමයි මෙන්න මේ විභාගයේ ඉතා සාර්ථකව සමත් වෙන්නට හැකියාවක් තියෙන්නේ. හරි. එකක් තමයි ඵලදායීතාවය ඉහළ යනවා. ඒ ශ්‍රමයේ කොටස් එකම භාණ්ඩයේ නිෂ්පාදනයේ කොටස් කරාට පස්සේ ඵලදායීතාවය ඉහළ යනවා. ආර්ථික විද්‍යාවේ පියා කවුද? ඇඩම් ස්මිත්. ලියපු පොත මොකක්ද? ජාතීන්ගේ ධනය. කොයි අවුරුද්දේද? 1776. එයා මේකට හොඳම උදාහරණයක් දක්වනවා. වැඩ බෙදාගත් විට එක් ශ්‍රමිකයෙක් දිනකට ඇල්පෙනිති 4800ක් නිපදවයි. වැඩ බෙදාගත් විට එක් ශ්‍රමිකයෙක්, ඒ කියන්නේ සාමාන්‍ය ගත්තට පස්සේ 4800ක් නිෂ්පාදනය කරනවා. වැඩ බෙදාගන්නේ නැතුව එක් ශ්‍රමිකයෙකුට දිනකට නිපදවන්න පුළුවන් එක්ක ඇල්පෙනිති 1යි, එහෙම නැත්නම් උපරිම විදියට ඇල්පෙනිති 20යි. ඒ නිසා වැඩ බෙදාගත්තාම ඵලදායීතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා කියලායි කියන්නේ. ඊළඟ කාරණේ සුදුසු පුද්ගලයාට සුදුසු කාර්යයට යොදාගත හැකියම. අපිට විවිධ හැකියාවන් තියෙනවා. අපි ඒකෙනුත් විශේෂ හැකියාවක් තියෙන එක අඳුනගත්තට පස්සේ අපි එතනට යොදවපාම ඵලදායීතාවය වැඩි. ක්‍රීඩා කරන එක මතක් කරන්නකෝ. වොලිබෝල් තියෙනවා, ක්‍රිකට් තියෙනවා, සමූහ එල්ල තියෙනවා, ඔය විදිහට සමූහ ඒවා තියෙනවා. ඊට පස්සේ මීටර් 100 200 ඔය විදිහට දුර පැනීම යගුලිය ඔය විදිහට දෙනවා. දැන් සුසන්තිකා ජයසිංහ ඒ දවස්වල දුවන් දාන්න නැතුව වෙන දෙයකට දැම්මම ඒක හරියන්නේ නැහැ. යාට ගැළපෙන එක දුවන එක. ඒ නිසා තමයි ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට අවස්ථාව හම්බුනේ. එතකොට මෙන්න මේ සුදුසු පුද්ගලයා ශ්‍රමයේ කොටස් කරලා දක්වනකොට ඒතර සුදුසු තැනට දාන්න ඕන. අර ඇඳුම කියලා හිතමුකෝ. සමහර විට මේ ඇඳුම මෙයාට කපන්න දුන්නා නම්, ඒ අදාළ හැඩ ඒ එන විදිහට කපන්න දුන්නා නම් සමහර විට එච්චර ඵලදායීතාවයක් නැහැ. එච්චර ඉක්මන් නැහැ. ඒ වුණාට එයාට කාස ගහන්න ඊට වැඩිය අර මේ බටන් එක දාන්න ඒ වටේට හදන්නේ. ඒකට තමයි කාස කියලා කියන්නේ. ඒ කාස ගහනවට මැෂින් එකකින්ම කෙලින්ම සම්පූර්ණයෙන්ම හැදීගෙන යනවා. ඊට පස්සේ මැදින් කපලා ඒක වෙන වෙන්නේ නැති වෙන්න කපන්න තමයි තියෙන්නේ. අතට මේක ඉක්මනට කරන්න පුළුවන් වෙන්න පුළුවන්. මැෂින් එක පා ගන්න හොඳට පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. අරකට වඩා වැඩි ඵලදායීතාවයක් තියෙන්න පුළුවන්. ඒ නිසා සුදුසු පුද්ගලයා සුදුසු තැනට තේරුම් අරගෙන ඒ පුද්ගලයා එතනට යෙදවීම තුළින් වැඩි ඵලදායීතාවයක් ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි පළපුරුද්ද හා කුසලතාවය වර්ධනය වීම. එකම කාර්යනේ දිගින් දිගටම යෙදෙන්නේ. දැන් මම පාඩම් කරන එක උදාහරණයකට ගත්තා. ඒතකොට එකම කාර්යය දිගින් දිගටම කිරීම තුළින් ඔබට ඉතා හොඳට පාඩම මතක හිටිනවා. ඒ වගේ තමයි එකම කාර්යය දිගින් දිගටම කිරීම තුළින් ඒ සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය ඇති වෙනවා. ඒ නිසා ගුණාත්මක තත්ත්වයේ ඉහළ භාණ්ඩය නැත්නම් ඉතා හොඳට ඒ භාණ්ඩේ නිෂ්පාදනය කරන්න පුළුවන් අඩු කාලයක් තුල. ඊළඟ එක තමයි නවෝත්පාදන බිහිවීමට මං සැලසීම. එකම කාර්යය ඔබ පාඩම් කරන එක මම උදාහරණයට ගන්න. ඒ නිසා ඔබට වඩා යෝග්‍ය වෙන්න. ඔබ දිගින් දිගටම පාඩම් කරනකොට වාර වැඩි ගාණක් පාඩම් කරනකොට ඔබට මතක තියාගන්න, ලියා ගන්න ඕන විදිය, ෂෝට් නෝට් ගන්න ඕන විදිය, ආයේ පාඩම් කරනකොට හයිලයිට් කරන්න ඕන විදිය ඔබට විශේෂ හැකියාවක් එනවා. ඒ වගේ තමයි නිෂ්පාදනය කරන්න ගියාමත් ඒ Taman එකම කාර්යය කරාට පස්සේ එකම කාර්යය වඩා ඉක්මනින් සහ හොඳින් කරන්න ඕන නවෝත්පාදන බිහි කර ගැනීමට හැකියාවක් තියෙනවා. අලුත් ක්‍රම බිහි කර ගැනීමට, යන්ත්‍ර සූත්‍ර බිහි කර ගැනීමට හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි කාලය ඉතිරි කරගන්න පුළුවන්. මොකද වඩා ඉක්මනින් හදන්න පුළුවන් කියලා කිව්වා මේ විදිහට ශ්‍රමය විභජනය කරාට පස්සේ. ඒ නිසා කාලය ඉතිරි වීම වගේ දේවල් ගන්න පුළුවන්. මෙන්න මේවා තමයි
එන්නේ ශ්‍රම විභජනය තුලින් ඇතිවන තත්ත්වයන් විදියට. එක් කරුණකට ලකුණු එක බැගින් ලකුණු 5ක් තමයි එතනදී ගන්න තියෙන්නේ. මේ විදියට තමයි ලකුණු 20ක ප්‍රශ්නයක් තමයි අපි සාකච්ඡා කරේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයට අදාළව ලකුණු 89 86 හෝ 89 තමයි මම හිතන්නේ වැඩිම ලකුණු ගන්න විදියට දරුවෝ පේපර් එකට ලියලා තිබ්බේ. ඒකට ඒ දරුවෝ මම දරුවන්ට කියලා තියෙන්නේ ලකුණු 75ට වඩා අඩු නම් ආයෙ මුලින් ඉඳන් අගට පේපර් එක ලියන්න ඕන. 75ට වැඩි නම් අඩුපාඩු ටික හදන්න අමතරව මෙතන තියෙන තොරතුරු සටහන් කරගෙන ඒවා හොඳින් අධ්‍යයනය කරන්න කියලා තමයි තියෙන්නේ. මේ වීඩියෝ නරඹන වෙනත් පාසල්වල දරුවෝ කරන්න ඕනේ ප්‍රශ්නය කලින් පළවෙනි කොටසේදී කිව්වා ප්‍රශ්නය පාඩම් කරන්න කලින් පාඩම් කරලා ඉවර වෙලා ප්‍රශ්නය යන වෙලාවට නවත්තන්න වීඩියෝ එක නවත්තලා ඒකට උත්තරේ ලියලා ඉවර වෙලා ආයෙ ප්ලේ කරන්න වීඩියෝ එක ඒ විදිහට ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. එතකොට ඔබට හොඳ දැනුමක් මේ ප්‍රශ්න තියරි කොටස ඉගෙනගෙන ඒ ඔස්සේ විභාග ප්‍රශ්න වලට කොහොමද අපි උත්තර ලියන්නේ කියන අවබෝධය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි දෙවෙනි එකේ පළවෙනි කොටස ආර්ථික සම්පත් නිර්වචනය කර ඒවා වර්ග කර දක්වන්න. මේකත් මම පැහැදිලි කරා බහුවර්ණ කොටසේ ඉතා පොඩි ෂෝට් නෝට් එකක් තුල. එතකොට සම්පත් හතරක් තියෙනවා. භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ, භූමියට බදු කුලී ශ්‍රමයට වැටු ප්‍රාග්ධනයට පොලිය ව්‍යවසායකත්වයට ලාභය හම්බ වෙනවා කිව්වා. සම්පත් ප්‍රධාන විදියට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ආර්ථික සම්පත්, අනිත් එක තමයි ආර්ථික නොවන සම්පත්. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන සම්පත් ආර්ථික සම්පත් කියලා කියනවා. ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මොනවද? හිගකමක් සහ අවස්තික පිරිවැයක් තියෙනවා. කැපකිරීමක් තියෙනවා. ආර්ථික නොවන සම්පත් කියලා කියන්නේ හිරු එළිය වාතය වර්ෂා ජලය වගේ දේවල් ස්වභාව ධර්මයෙන් ලැබෙන මෙන්න මේ වගේ දේවල් ආර්ථික නොවන සම්පත්. හිගකමකුත් නැහැ, ආවස්තික පිරිවැයකුත් නැහැ කියලා අපි කතා කරා. එතකොට ආර්ථික සම්පත් වලින් නිපදවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ කියලා කිව්වා. ආර්ථික නොවන සම්පත් ඔස්සේ ගන්න ඒවට කිව්වා ආර්ථික නොවන භාණ්ඩ කියලා. මෙන්න මේකෙදි ආර්ථික සම්පත් තමයි නිර්වචනය කරන්න අහන්නේ. එන ආර්ථික සම්පත් කියලා කියන්නේ මොනවද? හිගකමක් සහ අවස්තික පිරිවැයක් තියෙන දේවල්. නැත්නම් සැපයුම සීමා සහිතයි. එහෙනම් හිගකමක් සහිත නිෂ්පාදන සම්පත් තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. සමාජයේ අසීමිත වමනාවන්ට සාපේක්ෂව හිගකම කියන්නේ ඒකනේ. මිනිස් වමනා සීමා සහිතයි. ඒ හිගකමක් සහිත නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් කියලා කියනවා. ආර්ථික සම්පත් වල අනිත් විශේෂ කාරණේ තමයි ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒක නිසා තමයි ආවස්තික පිරිවැය ධනාගයක් ගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ එක් කටයුත්තකට සම්පත් යොදා ගත්තට පස්සේ තවත් කටයුත්තකට යොදා ගන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා. නැත්නම් අත්හැර දමන්නට සිද්ධ වෙනවා. නැත්නම් කැප කරනවා කියන කාරණය තමයි එන්නේ. ඒතර සම්පත් හතරක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කියන සම්පත් හතර. ඔන්න ඒ විදිහට තමයි ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ඕනේ. තවත් ක්‍රමයකට මෙන්න මේ සම්පත් ටික වර්ග කරන්න පුළුවන්. එකක් තමයි මානව සම්පත විදියට ගන්න පුළුවන්. අනිත් එක දේපල සම්පත විදියට ගන්න පුළුවන්. භෞතික සම්පත විදියට. එහෙනම් මානව සම්පත මොකක්ද ඕකේ? ශ්‍රමය සහ ව්‍යවසායකත්වය. දේපල නැත්නම් භෞතික සම්පත් විදියට ගන්න පුළුවන්. භූමිය සහ ප්‍රාග්ධනය කියන ඒවා. ඒ විකල්ප පිළිතුරක් ඒ කියන්නේ අර කොටස නැත්නම් මේ කොටස ලියලා තිබ්බත් ලකුණු දෙනවා කියන අදහස තමයි මේ තුල තියෙන්නේ. හරි අපි ඊළඟ කොටසට යනවා. හිගකම හේතු කොටගෙන කැපකිරීම හටගන්නේ ඇයිද පැහැදිලි කරන්න. එනවා උතන සඳහන් කරන්න ඕන හිගකම කියන්නේ මොකක්ද කියලා. මොකක්ද දරුවනේ හිගකම කියලා කියන්නේ? මිනිසුන්ගේ වමනා සීමිතයි, ඒවා සපුර ගන්න තියෙන සම්පත් සීමිතයි. මේක තමයි හිගකම කියලා කියන්නේ. හිගකම ඔස්සේ සම්පත්වල විකල්ප භාවිත තියෙනවා කියලා අපි අර පොඩි ෂෝට් නෝට් එකේදී කතා කරා. ඒ කියන්නේ භූමිය ගත්තට පස්සේ විවිධ කාර්යයන් සඳහා යොදා ගන්න පුළුවන්. ශ්‍රමය ගත්තට පස්සේ විවිධ කාර්යයන් සඳහා යොදා ගන්න පුළුවන්. ප්‍රාග්ධනය ගත්තට පස්සේ විවිධ කාර්යයන් සඳහා යොදා ගන්න පුළුවන්. ඒ නිසා සීමිත සම්පත් සඳහා විකල්ප භාවිත තියෙනවා කියන කාරණයක් ඔතනදී සඳහන් වෙන්න ඕන. විකල්ප භාවිත තියෙන නිසා අනිවාර්යයෙන්ම මොකක් කරන්න වෙනවද? තේරීමක් කරන්නට සිද්ධ වෙනවා. එතකොට තේරීම කරන්නේ හිගකමින්දම විතරක් නෙමෙයි ඒට සමාන්තර සංකල්පයක් සම්පත්වල විකල්ප භාවිත තියෙන නිසා එතකොට තේරීමක් කරනකොට අනිවාර්යයෙන් මොකක් කරන්න වෙනවද ඊළඟට කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා. ඒ කැපකිරීම අපි ආවස්තික පිරිවැය කියලා කතා කරා. ඒතකොට ප්‍රශ්නේ මොකක්ද?
හිගකම හේතු කොටගෙන කැපකිරීම හටගන්නේ ඇයිද පැහැදිලි කරන්න. එතකොට ප්‍රශ්නයට උත්තරේ ගොඩනගා ගන්නකොට මෙන්න මේ ටික තියෙන්න ඕන. හිගකම නිර්වචනය කරන්න ඕන. ඊට පස්සේ සම්පත්වල විකල්ප භාවිත තියෙනවා කියලා කියන්න ඕන. සම්පත් විකල්ප භාවිත නිසා තේරීමක් කරන්න ඕන කියලා කියන්න ඕන. තෝරනකොට මොකක් ඇති වෙනවද? කැපකිරීමක් ඇති වෙනවා, අවස්තික පිරිවැයක් ඇති වෙනවා. ඒක ලියවෙන්න ඕන. ඔන්න ඔය ටික තමයි පිළිතුරට ගොනු කරගන්න ඕනේ. ඔය ටික අදාළ වෙන විදිහට පිළිතුර ලියන්නට අවශ්‍යයි. අපි ඊළඟ කොටසට යමු. දෙකේ තුන්වෙනි කොටස. නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර මගින් පහත සඳහන් සංකල්ප පෙන්눔 කරනු ලබන්නේ කෙසේද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර මගින් පහත සඳහන් සංකල්ප පෙන්눔 කරනු ලබන්නේ කෙසේද? පළවෙනි එක විදිහට තියෙනවා හිගකම. කලිනුත් අපි සඳහන් කරා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක එක අවුරුද්දක ආලා තිබ්බා කොහොමද හිගකම නිරූපණය කරන්නේ? එහෙම නැත්නම් ඒකට කිව්වා අත් කරගත නොහැකි ලක්ෂය කියලා. එහෙනම් අත්පත් කරගත නොහැකි භාණ්ඩ සංයෝගයේ එපිටින් පිහිටන ලක්ෂයකින් නිරූපණය කරන්නේ. එතනදී භාණ්ඩය මොකක්ද කියලා දීලා නැහැ. ඒ නිසා කැමති භාණ්ඩ දෙකක් දාන්න පුළුවන්. මම මෙතන පෞද්ගලික භාණ්ඩ සහ පොදු භාණ්ඩ කියලා දාලා තියෙන්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය අනිවාර්යයෙන්ම මූලයට අවතලයක භාවිත කරන්න. අත්පත් කරගත නොහැකි නැත්නම් හිගකම තියෙන ලක්ෂය නිරූපණය කරන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයට දකුණින් නැත්නම් එපිටින් තමයි නිරූපණය කරන්නේ. ඊළඟ සංකල්පය තමයි ආවස්තික පිරිවැය. කැපකිරීමක් තියෙනවා. මොකද මෙතනදී ඍණ බෑවුමක් තියෙන්නේ. ඍණ බෑවුමක් තියෙනවා කියන එකේ තේරුම තමයි එකක් වැඩි කරනකොට අනිත් එක අඩු කරන්න ඕන. දැන් ඔතන x තමයි වැඩි කරලා තියෙන්නේ. එතකොට වැඩි කරන ප්‍රමාණය තමයි ඉරෙන් යට එන්න ඕනේ. ඉරෙන් යට හරේලාවේ ආවස්තික පිරිවැය ගණනය කරනකොට වැඩි කරන භාණ්ඩ ප්‍රමාණය තමයි ඉරෙන් යට වැඩි කරන ලද භාණ්ඩ නිෂ්පාදන ප්‍රමාණය තමයි ඉරෙන් යටට එන්න ඕනේ. එතකොට ඩෙල්ටා x කියලා ඩෙල්ටා ප්‍රමාණයක් දන්නේ නැති නිසා තමයි ඩෙල්ටා වෙනස කියන අදහස ගන්නෙ. x මෙන්න මේ x2 සහ x1 අතර ප්‍රමාණයක් වැඩි කරනවා. වැඩි කරනකොට අනිවාර්යයෙන්ම y භාණ්ඩය මොකක් වෙන්න ඕනද? කැප කරනවා. එහෙනම් ඉරෙන් උඩ එන්න ඕනේ කැප කරන ප්‍රමාණය. එහෙනම් ආවස්තික පිරිවැය හැදෙන්නේ කොහොමද? කැප කරන භාණ්ඩ ප්‍රමාණය බෙදනවා වැඩි කරන භාණ්ඩ ප්‍රමාණය. ඒ නිසා තමයි ඍණ ඩෙල්ටා y. එතකොට අඩු වෙනවා නිසා තමයි ඍණ කියලා දාලා තියෙන්නේ. වැඩි වෙනවා නිසා තමයි ධන කියලා දාලා තියෙන්නේ. ඒ නිසා ආවස්තික පිරිවැය ඍණ ඩෙල්ටා y බෙදීම ධන ඩෙල්ටා x කියලා තමයි එන්න ඕනේ. ඊළඟ කාරණය. ආර්ථික පසුබැස්ම. දැන් ඔය ප්‍රශ්නේ පැහැදිලි වෙන නිෂ්පාදන හැකියා වක්‍ර මගින් පහත සඳහන් සංකල්ප පෙන්눔 කරන්න. පැහැදිලි කරන්න කියලා නැහැ. අනිත් එක ලකුණු 4යි දීලා තියෙන කොටස් 4ක්. ලකුණු 4යි කොටස් 4යි කියලා කියන්නේ ඒක ලකුණ ගානේ රූප සටහන තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙලා තින්නේ. ඒවා ප්‍රශ්න වලට පිළිතුරු ලියලම ඒ අවබෝධය ඔබ ලබා ගත යුතුයි. ආර්ථික පසුබැස්ම తాවකාලික දෙයක්. දීර්ඝ කාලයේ පසුබැස්මක් අවපාතයකට යනවා නම් වක්‍රය විතැන්වෙනවා. తాවකාලික පසුබැස්මක් නම් වක්‍රය මත ඉඳලා අභ්‍යන්තරයට හෝ ඉන්න තැන ඉඳලා තවත් අභ්‍යන්තරයට යනවා. එහෙනම් ඔතනත් පාරිභෝගික භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ කියලා මම අරන් තියෙන්නේ. එතකොට A ඉඳන් M දක්වා යන්නත් ගැටලුවක් නැහැ. B ලක්ෂයක ඉන්නවා නම් තවත් අභ්‍යන්තරයට එන්න යන්න ගැටලුවක් නැහැ. D ලක්ෂයට එන්න අදින්න තියෙන්නේ. ඊළඟ එක ආර්ථික වෘද්ධිය. සමස්ත ආර්ථිකයේම හොඳ තත්යකටපත් වෙනවා. නැත්නම් නිෂ්පාදනය කියන මායිම් වක්‍රයේ දෙන ලද සම්පත් ප්‍රමාණයක් කියවනේ. එහෙනම් සම්පත් සම්භාරය වැඩි වෙනවා. දෙන ලද තාක්ෂණයක් කියවනේ. ඒකේ තේරුම තාක්ෂණයේ දියුණු වෙනවා. සාධක ඵලදායීතාවය වැඩි වෙනවා. එහෙම වුණාම එක කාරණයක් හෝ කාරණා සියල්ලට බලපෑමක් වුණොත් වක්‍රයේ දකුණට හරි වමට හරි විතැන්වෙනවා. හිතකර පැත්තක් නිසා වක්‍රයේ දකුණට විතැන්වෙනවා. හිතකර පැත්තක් නිසා වක්‍රයේ වමට විතැන්වෙනවා. මම ඔකදී පැහැදිලි කරන්නේ පළවෙනි එක විතරයි. අනිත් එක ගැන එච්චර හිතන්න එපා. පළවෙනි එක ගන්න ආර්ථික වෘද්ධියේදී සමාන්තරව අක්ෂ දෙකේම වක්‍රය දකුණට ගමන් කරනවා කියන එක මතක තියාගන්න. ඊළඟ කොටස දෙකේ හතරවෙනි කොටස. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ මත ඇති සියලුම භාණ්ඩ සංයෝග නිෂ්පාදන කාර්යක්ෂමතාව පෙන්눔 කළද සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය පෙන්눔 කරනුයේ ඉන් එක් භාණ්ඩ සංයෝගයක් විසින් පමණක් වන්නේයිද පැහැදිලි කරන්න. දැන් ඔය කොටසම අපි කලින් කතා කරපු ප්‍රශ්නේ පොඩි වෙනස් විදියකට අහලා තියෙනවා. ඒකම මේ අවුරුද්දෙත් අහලා තියෙනවා නේද? මේ ඊට ආසන්න අවුරුදු දෙකක අහලා තියෙන ප්‍රශ්න තමයි මෙතන තියෙන්නේ. කලින් එක
2020 පේපර් එකේ මේ ප්‍රශ්නය 2019 පේපර් එකේ. එතකොට ආසන්න ප්‍රශ්න පත්‍ර දෙකකම මේ ප්‍රශ්නේ මේ විදිහටම අහලා තියෙනවා. එතකොට එකම කාරණයක් තමයි එන්න ඕනේ. පළවෙනි එකේ එන්න ඕනේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ යෙදවුම් ඒකකයකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම. එහෙම නැත්නම් යම් නිමැවුම් එකක් සඳහා අවම යෙදවුම් ප්‍රමාණයක් භාවිත කිරීම. එහෙම නැත්නම් නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ නිෂ්පාදනය කියා මායිම් වක්‍රයකනේ නිරූපණය වෙන්නේ. එහෙම නැත්නම් නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ නිර්වචනය. ආයේ තුල තියෙනවා පූර්ණ සේවා නියුක්තියක් සහ පූර්ණ නිෂ්පාදනයක් තියෙන්න ඕන කියන කාරණය තියෙනවා. එතකොට මත තියෙන ලක්ෂයකින් මත තියෙන තවත් ලක්ෂයකට ගියොත් මොකද වෙන්නේ? එකක වැඩි වෙනකොට අනිත් එක අනිවාර්යයෙන්ම අඩු කරන්න සිද්ධ වෙනවා නිෂ්පාදනය. මෙන්න මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය මෙන්න මේ කියන කාරණා ටික ලියවෙන්න ඕන. නිර්වචනය ලියන්න ඕන. එතනදී විශේෂයෙන් පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. එතකොට නිෂ්පාදනය කියා මායිම් වක්‍රයක මත ලක්ෂයකින් නම් තවත් ලක්ෂයකට ගියොත් එකක නිෂ්පාදනයේ වැඩි වෙනකොට අනිත් නිෂ්පාදනයේ අඩු වෙනවා කියන කාරණේ එන්න ඕන. එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය පැහැදිලි කරන්න ඕන මුලින්ම ඒකට ලකුණු දෙකක් තියෙනවා. ඊළඟට සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ ඉෂ්ට වුණ පමණින් සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ මත තියෙන සෑම ලක්ෂයකින්ම සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය නිරූපණය වෙන්නේ නැහැ. මම බහුවර්ණයකේදී රූප සටහන දැම්මා. මම මෙතනදී දාලා නැහැ. දරුවෝ මෙතන රූප සටහන දාලා ප්‍රශ්නේ ලියන්න. ඒක තමයි වඩාත් හොඳ. රූප සටහන ඇඳලා ඒ නිෂ්පාදන කාර්යක්ෂමතා ලක්ෂ්‍ය ගොඩක් ගන්න. ඒකෙන් එක ලක්ෂයක් අරගෙන සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ යෙදවුම් වලින් උපරිම නිමැවුම් ප්‍රමාණයක් ගත්තට වැඩක් නැහැ. ඒක සමාජ වර්ණයට ගැලපෙන්න ඕන කියන කාරණේ තමයි එන්නේ. ඒතර සමාජ වර්ණයට ගැලපෙනකොට විශේෂ කොන්දේසියක් තියෙනවා. මොකක්ද? MB = MC = P. ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැය මිල සමාන වෙන්න ඕන කියන කාරණය. ඔය ප්‍රශ්නෙට ඔය විදිහට තමයි උත්තරේ ගොනු කරගන්නේ. ඒකට මම කලින් ප්‍රශ්නේදීත් ඔය ප්‍රශ්නෙම ඔය විදිහටමයි තොරතුරු ටික තියෙන්නේ. තොරතුරු ටික තමන්ගේ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව, ඒ අවුරුද්දේ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව වෙනස් කරලා ලියන්න තමයි තියෙන්නේ. පස්වෙනි කොටස දෙවෙනි එකට අදාළව. සම්පත් බෙදාවෙන් කර ගැනීමේ ප්‍රශ්නය විසඳා ගැනීමේදී වෙළඳපොළ ආර්ථික පද්ධතිය විධාන ආර්ථික පද්ධතියෙන් වෙනස් වන්නේ කෙසේද? ඒකෙත් මම පුංචි ෂෝට් නෝට් එකක් දුන්නා, නැත්නම් වගුවක් දුන්නා බහුවර්ණ කොටස පැහැදිලි කරනකොට ඒ වගුව පාඩම් කරගන්න තියෙන්නේ වෙළඳපොළ අර්ථ ක්‍රමයකයි විධාන අර්ථ ක්‍රමයකයි නැත්නම් මධ්‍යගත අර්ථ ක්‍රමයකයි ලක්ෂණ ටික ඉස්සලා මතක තියාගන්න ඕන. වෙළඳපොළ අර්ථ ක්‍රමයක සම්පත් වල අයිතිය පෞද්ගලික අංශයේ සතුයි, විධාන අර්ථ ක්‍රමයක රාජ්‍ය අංශයේ සතුයි, වෙළඳපොළ අර්ථ ක්‍රමයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ මිල යාන්ත්‍රණයේ මත පදනම් වෙලා, විධානගත අර්ථ ක්‍රමයක මධ්‍යගත සැලසුම් යාන්ත්‍රණයේ මත පදනම් වෙලා නැත්නම් රජයේ මගින් ලබා දෙන නියෝග මගින් තමයි ප්‍රශ්න විසඳන්නේ. වෙළඳපොළ අර්ථ ක්‍රමයක ස්වාර්ථය මත කටයුතු කරන්නේ. විධානගත අර්ථ ක්‍රමයක පොදු යහපත සමාජ සුබ සාධනය ගැන සැලකිලිමත් වෙන්නේ. රජයේ මැදිහත් වීම සිතා සීමිතයි වෙළඳපොළ අර්ථ ක්‍රමයක. විධානගත අර්ථ ක්‍රමයක රජයේ මැදිහත් වීම ඉතා ඉහළයි. වෙළඳපොළ අර්ථ ක්‍රමයක ආදායම් බෙදී යාමේ විෂමතාවය වැඩි. විධානගත අර්ථ ක්‍රමයක ආදායම් බෙදී යාමේ විෂමතාවය ඊට සාපේක්ෂව අඩුයි. මම ඉතා ඉක්මනින් තමයි කියාගෙන යන්නේ. මේ උගන්වනවා නෙමෙයි. ඔබට මේවා ටික ඔක්කොම දැන් දැනගෙන ඉන්න ඕන. ඔබට මේවා ග්‍රහණය කරගන්න මම කියනවා අපහසු නම් ඔබ පාඩම් කරලා තියෙනවා මදි. ඒ නිසා ඔබ Taman ගැන Tamanගේ හෘද සාක්ෂියට එකඟව බලන්න Taman කොතනද ඉන්නේ කියලා. විභාගයේ හොඳින් ජයග්‍රහණය කරන්න ඕන නම් Taman ඒ වර්ධනය කරගන්න ඕන ඒ පාඩම තව හොඳට කියවන්න ඕන. Tamanට මේ ඔක්කොම ග්‍රහණය කරගන්න පුළුවන් නම් Taman ඉතා හොඳ මට්ටමක ඉන්නවා. ඒක පවත්වගෙන යන්න තව මාස කිහිපයයි තියෙන්නේ. මාස කිහිපේ ඉතා හොඳින් මේ ටික පවත්වගෙන යන්න. ඒකට ඉතා හොඳින් විභාගයට ඔබට ලියන්නට හැකියාව ලැබෙනවා. අවන්න ඔය ටික ඔළුවේ තියාගෙන තමයි උත්තරේ ගොනු කරගන්නේ. ආන්නේ එතකොට වෙළඳපොළ ආර්ථික පද්ධතිය විධාන ආර්ථික පද්ධතියෙන් වෙනස් වන්නේ කෙසේද? එතකොට වෙළඳපොළ ආර්ථික පද්ධතියක මිල යාන්ත්‍රණය මගින් තමයි මේ ඔක්කොම මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න සිදු කිරීම කරන්නේ. එතකොට තීරණ සම්බන්ධීකරණය කරන්නේ මිල මගින්. හැබැයි විධාන ආර්ථික ක්‍රමයක රජය මගින් ලබා දෙන නියෝග අනුව තමයි මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් ලබා දෙන නියෝග අනුව තමයි
මේ ප්‍රශ්න ටික විසඳ ගන්න. ඊට පස්සේ වෙළඳපොළ ආර්ථ ක්‍රමයක ස්වාර්ථය උදෙසා තමයි හැම වෙලාවෙම කටයුතු කරන්නේ. හැබැයි විධානගත ආර්ථ ක්‍රමයක ස්වාර්ථය නෙමේ පොදු යහපත උදෙසා තමයි සැලකිල්ලක් දක්වන්නේ. තුන්වෙනි කොටසත් ඒට සමාන්තර මිල කියන සංඥා මිල මගින් ලබා දෙනවා කියන කාරණේ තමයි දාලා තියෙන්නේ. හතරවෙනි කාරණේදී දාලා තියෙන්නේ වෙළඳපොළ ආර්ථ ක්‍රමයක තීරණ ගැනීම විමධ්‍යගත වීමක් සිද්ධ වෙනවා. එක තැනකින් නෙමෙයි. හැබැයි රජයේ ප්‍රමුඛ වෙන ආර්ථ ක්‍රමයක රජයේ මධ්‍යගත සැලසුම් යාන්ත්‍රණය තමයි ඒ තීරණ ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තීරණ ගැනීම එක තැනකට ගොනු වෙනවා. ඒ නිසා තීරණ ගැනීම මධ්‍යගත වීම වෙනවා කියන කාරණේ තමයි එන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ. 3 එතකොට දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේත් කොටස් 5ක් තිබ්බා. දෙවෙනි ප්‍රශ්නේත් කොටස් 5ක් තිබ්බා. තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. නිෂ්පාදන සාධකයක් වශයෙන් ව්‍යවසායකත්වයේ ශ්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේද? එතකොට නිෂ්පාදන සාධක හතරෙන් දෙකක් අහලා තියෙන්නේ. නැත්නම් මානව සම්පත් කියන දෙකට අදාළ කොටස් දෙක අහලා තියෙන්නේ. එහෙනම් ওই සම්පත් දෙක මුලින්ම නිර්වචනය කරන්න ඕනේ. ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක මෙහෙයවීම තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඔන්න ඔය නිර්වචනය ලියවෙන්නට ඕන. ඊළඟට ශ්‍රමය නිර්වචනය කරන්න ඕන. ශ්‍රමය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා සතු කායික හා මානසික වෙහෙස මහන්සිය තමයි ශ්‍රමය කියලා කියන්නේ. ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභය වැටුප් එහෙම නැත්නම් වේතන කියලා කියනවා. ප්‍රාග්ධනයට නෙමේ ව්‍යවසායකත්වයට ලාභය නැත්නම් ලාභාංශ කියලා කියනවා. ඔන්න ඊළඟ කාරණේ. ඊට පස්සේ ව්‍යවසායකයා හැම වෙලාවෙම නවෝත්පාදන කෙරෙහි යොමු වෙනවා. ඒ කියන්නේ Taman අපි හිතමුකෝ මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනයේ Tamanගේ ආයතනයක් අයිතිකරුවෙක් ඉන්නවා. දැන් මෙයාගේ ආයතනයේ ලාභය රඳා පැවතින්නේ Tamanගේ පැවැත්ම රඳා පවතින්නේ ඒක පාරිභෝගිකයන්ට ඉතා හොඳට ග්‍රහණය කරලා පාරිභෝගිකයෝ මේ භාණ්ඩය මිලදී ගත්තොත් විතරයි. ඒ නිසා හැම වෙලාවෙම නවෝත්පාදන පසුපස හඹා යාමක් සිද්ධ වෙන්න ඕන. හැබැයි ශ්‍රමිකයාට එහෙම වාණිජ පදනමක් නැහැ. ඌට මාසිකව වැටුපක් ගෙවනවා. ඒ රස්සාව නැති වුණොත් වෙනත් තැනකට යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා එයා නවෝත්පාදන පැත්තට ටිකක් අඩුවෙන් තමයි ගලාගෙන යන්නේ. ඔන්න ඔය කාරණේ තමයි තියෙන්නේ වෙනසෙන නවෝත්පාදකයෙක් කියලා මම හයිලයිට් කරලා තියෙන නිසා. ඒ කියන්නේ වාණිජ පදනමක් මත ව්‍යවසායකයා නවෝත්පාදන කෙරෙහි මහන්සි වෙනවා. හොයාගන්න උත්සාහ කරනවා. ඒට සාපේක්ෂව ශ්‍රමිකයා වාණිජ පදනමකින් නව්‍යතා හඳුන්වා දීමට එම මහන්සියක් වෙහෙසෙන්නේ නෙමේ. වෙහෙසීම අඩුවෙන් තමයි සිද්ධ කරන්නේ. ව්‍යවසායකයා හැම වෙලාවෙම තමන්ගේ ආයතනයට ලාභ වේද පාඩු වේද ලාභ වේද පාඩු වේද කියාම හිතමයි ඉන්නේ. නිසා හැම වෙලාවෙම අවධානම දරනවා. ඒ අවධානම දරන නිසා තමයි යාට ලාභය හම්බෙන්නේ. හැබැයි ඒ ආයතනයේ වැඩ කරන ශ්‍රමිකයාට ආයතනයේ පාඩු වෙලා වහලා දැම්මොත් වෙන තැනකට යන්න හිත හදා ගන්නවා. ඒ නිසා අවදානම කියන එක ඉතාම අඩුයි. Tamanගේ කාර්යයට අදාළව යම් අවදානමක් විතරයි තියෙන්නේ. ආයතනයේ සම්බන්ධ අවදානම ඉතාම අඩුවීමක් තමයි තියෙන්නේ. අනිත් එක තමයි ව්‍යවසායකයා තමයි Tamanගේ ආයතනයට ඕන ශ්‍රමිකයන් తాවකාලිකව ගන්න. తాවකාලිකව ස්ථිරයි කියලා ගන්නේ ඒ ව්‍යවසායකයා තමයි ශ්‍රමිකයා කුලියට ලබා ගන්න ශ්‍රමිකයව ලබා ගැනීම සිද්ධ කරන්නේ. මෙන්න මේවා තමයි වෙනස විදියට තියෙන්නේ ව්‍යවසායකත්වයේ ශ්‍රමයෙන් වෙනස් වෙන කාරණා විදියට තියෙන්නේ. ඊළඟ කාරණේ වැඩෙන ආවස්තික පිරිවැය නීතිය පැහැදිලි කරන්න. ආවස්තික පිරිවැය ඉහළ යාමට හේතු වන කරුණු කවරේද? එහෙනම් වැඩෙන ආවස්තික පිරිවැය පැහැදිලි කරන්න නිර්වචනය කරන්නයි තියෙන්නේ. එතකොට මම වැඩෙන සහ ස්ථාවර කියන කොටස් දෙක තියෙන්නේ. නිර්වචනය හදාගන්න ලේසි ක්‍රමයක් කිව්වා. එක් භාණ්ඩයක නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි කරනකොට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය කියන නිර්වචනය දෙකේම ඕක තියෙන්න ඕන. වැඩෙන කේදී වෙන්නේ ක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක්. එක් භාණ්ඩයක නිෂ්පාදනයේ ක්‍රමයෙන් ඉහළ යන විට නැත්නම් සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනයේ නෙමේ අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනයෙන් කැප කරන ප්‍රමාණය.
ක්‍රමයෙන් ඉහළ යනවා නම් ඒකට තමයි වැඩෙන ආවස්තික පිරිවැය කියලා කියන්නේ. වැඩෙන ආවස්තික පිරිවැය තියෙනකොට නිෂ්පාදනය කියාමායි වක්‍රයේ මූලයට අවතල ස්වරූපයක් ගන්නවා. මෙහෙම තියෙන්නේ හේතු තමයි ඊළඟට තියෙන්නේ. හේතු තුනක් තියෙනවා. එකක් තමයි සම්පත් සමජාතීය නොවීම. එක් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා සම්පත් අනෙක් නිෂ්පාදනයේ සඳහාද ඒ ආකාරයෙන්ම යොදා ගන්නට නොහැකි වීම. අනිත් එක තමයි තාක්ෂණය වෙනස් තාක්ෂණය යොදා ගැනීම කියන කාර්යය. මම පන්තියේදී ඒවා දීර්ඝව සාකච්ඡා කරා. මේකට අදාළව වීඩියෝ නරඹන්න ඇතැම් පරිච්ඡේදවල වීඩියෝ තාම YouTube channel එකට දාලා නැහැ. ඉදිරියේදී ඔබට පුළුවන් තරම් ඉක්මනට ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන් වෙන්න දැමීමට බලාපොරොත්තු වෙනවා YouTube channel එකට අනිකුත් පාඩම් ටික. මේ ප්‍රශ්න පත්‍ර වලට අදාළ තොරතුරු ඔබ ඉතා හොඳින් අධ්‍යයනය කරන්න ඕන. විෂය භාර ගුරු මහත්ම මහත්මීන් ආර්ථික විද්‍යාව විෂය භාර ගුරු මහත්ම මහත්මීන් ඔබට ඉතා හොඳින් උගන්වලා ඇති මේ වෙනකොට යම් ගැටලු තිබ්බද මේ කොරෝනා වෛරසයේ බලපෑම නිසා ගැටලු තිබ්බද බොහෝ පාසල්වල ගුරු භවතුන් ඉතා හොඳින් Zoom තාක්ෂණය වෙන්න පුළුවන්, විවිධ උපක්‍රම වෙන්න පුළුවන්, WhatsApp මගින් වෙන්න පුළුවන්, එක එක ක්‍රම පාවිච්චි කරලා දරුවන්ට දැනුම ගලා යන්නට සලස්සලා තියෙනවා. ඒ වගේම ජාතික මට්ටමේ ගුරු ගෙදර වැඩසටහන් වෙන්න පුළුවන්, ඊතක්සලා වෙන්න පුළුවන්, විවිධ මාධ්‍ය භාවිත කරලා දරුවන්ට දැනුම ලබා දෙන්නට වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ නිසා දරුවෝ ඒවා හඹා යන්නට අවශ්‍යයි. දරුවෝ ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන්නට අවශ්‍යයි. ඒ දැනුම හොයාගෙන තවත් YouTube channel විශාල සංඛ්‍යාවක් තියෙනවා. හොඳ channel මේ තියෙනවා ටියුෂන් කරන ගුරු මහත්ම මහත්මීන් YouTube channel වල දාලා තියෙන පාඩම් තියෙනවා. ඒවා හොයාගෙන අධ්‍යයනය කරන්න පුළුවන්. හැබැයි ඒවා අධ්‍යයනය කරනකොට පරිස්සමින් නව විෂය නිර්දේශයට අදාළව ගැළපෙන විදිහට තියනවාද කියලා බලන්න. මොකද ඒවා යාවත් කාලීන කරලා තියෙන්නේ කොයි කාල පරිච්ඡේදයේද කියලා හොඳින් තේරුම් අරගෙන ඒවා අධ්‍යයනය කරන ලෙස ඉල්ලා සිටිනවා. ගුරු ගෙදරේ අධ්‍යාපනයේ නාලිකාවක් වෙනම මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. ඒ හරහා ඔබට දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊළඟ කාරණය. තුන්වෙනි කොටස. ඕනෑම ආර්ථික පද්ධතියක් විසින් විසඳාගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න 3. ඒතර අර ෂෝට් නෝට් එකේ තියෙන තොරතුරු බොහොමයක්. මේ හැම එකටම මේ තොරතුරු තමයි අපි ගත්තේ. ඊටාම පොඩි කොටස් ටිකක් තමයි ඔබ අනිවාර්ය පාඩම් කරගන්න ඕනේ. එතනින් ඔබට මේ ප්‍රශ්න හැම එකටම උත්තර ලියන්න පුළුවන්. මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගත්තේ මූලික ආර්ථික පද්ධතියක් විසඳාගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න 3. මොනවද? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද? කා නැත්නම් කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? ඒ අනුව ආර්ථික පද්ධති ප්‍රධානව 3යි. වෙළඳපොළ ආර්ථික පද්ධතිය, විධාන ආර්ථික පද්ධතිය, මිශ්‍ර ආර්ථික පද්ධතිය, සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිය. ආයතනදී ධනවාදී සහ සමාජවාදී කියන වචන පාවිච්චි කරන්නේ නැහැ. වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියලා දාලා මට උත්තර ලියලා යපු එක දරුවෙක් දාලා තිබ්බා වරහන් ඇතුලේ ධනේශ්වර ආර්ථික පද්ධතිය කියලා. ඒක පාවිච්චි කරන්න එපා. දැන් ධනේශ්වර ආර්ථික පද්ධතිය සමාජවාදී ආර්ථික පද්ධතිය කියලා භාවිත කරන්නේ නැහැ. වෙළඳපොළ ආර්ථික පද්ධතිය සහ විධානගත ආර්ථික පද්ධතිය නැත්නම් මධ්‍යගත ආර්ථික පද්ධතිය කියලාමයි ලියන්න ඕනේ. අනිත් එක මිශ්‍ර ආර්ථික පද්ධතිය දෙකේ සංකලනයක්. ඒට අමතරව සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිය කියලා එන්නට අවශ්‍යයි. ඊළඟ එක 3 වෙනි කොටස. සේවා වියුක්ති අනුපාතිකයේ ඉහළ යාමක් සහ වැඩ කරන වයසේ ජනගහනයේ ඉහළ යාමක් නිසා ආර්ථිකය මත ඇති කරන බලපෑම නිෂ්පාදන හැකියාව වක්‍ර භාවිත කරමින් වෙන්වෙන්ව පැහැදිලි කරන්න. සේවා වියුක්තිය අතර භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ කියන සම්පත් හතරම තියෙනවානේ. ආයතොට ඒ සම්පත් හතර ප්‍රශස්ත විදියට පාවිච්චි කරේ නැති වුනහම අභ්‍යන්තරයට එනවා. දැන් මේ සම්පත් හතරෙන් එකක් විශේෂ කරලා අරගෙන තියෙන්නේ. මොකක්ද? ශ්‍රමය. ශ්‍රමය සපයන්නේ නැහැ කියලා කියන සේවා වියුක්තිය. ඒත් ඒකමයි නේද? එහෙනම් නිරූපණය කරන්නේ කොහොමද? අභ්‍යන්තරයෙන් පිටන ලක්ෂයක් මූලයට අවතල වක්‍රයමයි පාවිච්චි කරන්න ඕනේ. භාණ්ඩ Tamanට කැමති භාණ්ඩ දෙකක් ගන්න ප්‍රශ්නේ කියලා නැති නිසා සිරසක්ෂයේ y භාණ්ඩයේ තිරසක්ෂයේ x භාණ්ඩය. එතකොට තියෙන තැන ඉඳන් තව දුරටත් ආර්ථිකයේ බිඳ වැටෙනවා. මත හිටියානම් අභ්‍යන්තරයට එනවා. අභ්‍යන්තරයේ හිටියානම් තවත් අභ්‍යන්තරයට එීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට සම්පත් ඌණු ප්‍රයෝජනයක් තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන් ශ්‍රමය ඌණු ප්‍රයෝජනයක් කරලා තියෙනවා. ඒක තමයි සේවා වියුක්ති තත්ත්වයක් කියන එකෙන් අදහස් කරන්නේ.
වැඩ කරන වයසේ ජනගහනය ශ්‍රම බලකාය වැඩි වෙනවලු. ශ්‍රම බලකාය වැඩි වෙන එක හොඳයි නේද? හැබැයි ශ්‍රම බලකාය වැඩි වුණාට වැඩක් නැහැ. එයාලව ඒගෙන් ඒ අවශ්‍ය ප්‍රයෝජන ලබා ගන්නේ නැත්තම්. හැබැයි ලොකු සාධකයක් තමයි මොකක්ද? ශ්‍රම බලකාය වැඩිවීම කියන කාරණය. ලංකාවේ 11 වෙනි පරිච්ඡේදයේදී අපි කතා කරනවා. මගේ පරිච්ඡේදය තාමත් YouTube channel එකට දැම්මේ නැහැ. Zoom හරහා දරුවන්ට සිද්ධ කරනු ලැබුවා. ඒ උවමනාවක් තියෙන දරුවෝ ඉන්නවා නම් මේ පාඩමට සම්බන්ධ වෙලා ඉන්න දරුවෙක් ඉන්නවා නම් මෙවර උසස් පෙළ විභාගයට 11 වෙනි පරිච්ඡේදය ඕන කියලා දරුවෙක් ඉන්නවා නම් මට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. මම සටහන් එවන්නම්. ඔබට ඉදිරියේදී මම මේ පාඩම YouTube channel එක හරහා දාන්නම්. එතකොට මේ පරිච්ඡේදය ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. වැඩ කරන වයසේ ජනගහනය ඉහළ යාම. එතකොට ශ්‍රම බලකාය වැඩිවීමත් ලොකු දෙයක්. ලංකාවේ 11 වෙනි පරිච්ඡේදයේ තියෙනවා වැඩිහිටි ජනගහනය 2041 වෙනකම් මම පුරෝකථන අරගෙන පැහැදිලි කරලා තියෙනවා වැඩිහිටි ජනගහනය එන්න වැඩි වෙනවා. එතකොට වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා කියන්නේ යකුන් ජනගහනය කොටස් දෙකකට බෙදනවා. වැඩිහිටි සහ ළමා කියලා. එතකොට අර මැද හොයන පන්තියෙන් තමයි මේ දෙගොල්ලම නඩත්තු වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා වැඩිහිටි ජනගහනය වැඩිවීමත් ගැටලුවක් තියෙනවා. එතකොට මෙතන වැඩ කරන වයසේ ජනගහනය වැඩි වෙන්නේ. ඒක හොඳයි. ඒ නිසා ආර්ථිකයේ සම්පත් සම්භාරය වැඩි වෙනවා. භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ එතන ශ්‍රමයේ ගැනයි තියෙන්නේ. ශ්‍රමයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ව්‍යවසායකයෙකුත් වැඩි වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. ඒ නිසා වක්‍රයේ සමාන්තරව මොකද වෙන්නේ? දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. සම්පත් සම්භාරයේ ප්‍රසාරණයක් හට ගැනීම නිසා. හරි. ඊළඟ ප්‍රශ්නේ. 3 වෙනි එකේ 5 වෙනි කොටස. එතකොට ඔබට පැහැදිලි 2020 පේපර් එක තමයි මුලින් කරේ. කොටස් 5ක් තියෙනවා. ඊට පස්සේ 2019 පේපර් එක තමයි ඊළඟට කරේ. ඒකෙදිත් කොටස් 5ක් තිබ්බා. දැන් 2018 පේපර් එක අලුත් විෂය නිර්දේශයට අයිති නැහැ. 2019 20 විතරයි අයිති. හැබැයි 2018 ප්‍රශ්නත් අපිට සමහර එතකොට ඔබ පරිස්සම් වෙන්න ඕන ගුරු භාවතුන්ගේ මඟ පෙන්වීම යටතේ පහුගිය අවුරුදු වල ප්‍රශ්න වලින් කෝකක් ගන්න පුළුවන්ද මෑත තියෙන අලුත් විෂය නිර්දේශයට කියලා හොඳ අවබෝධයක් තියෙන්න ඕන ගුරු භාවතුන්ගේ මඟ පෙන්වීම යටතේ ඒවා ලබා ගන්න. මොකද විෂය නිර්දේශයේ වෙනස් වුණ කොටස් ඔබ පාඩම් කරන්න එපා. පරණ ඒවා අරගෙන ඒක නව එකේදී ලියන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. මේ ප්‍රශ්න කිසි ගැටලුවක් නැති නිසායි මම අරගෙන තියෙන්නේ. කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කරන විට ඒ සඳහා ඔබගෙන් මිලක් අය කරනු නොලැබුවේ නම් එම භාණ්ඩය ආර්ථික නොවන භාණ්ඩයක් විය යුතුය. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? පරිභෝජනය කරන විට ඒ සඳහා ඔබ මිලක් අය කරනු නොලැබුවේ නම් එම භාණ්ඩය ආර්ථික නොවන භාණ්ඩයක්. එහෙනම් ඔබ මුලින්ම සඳහන් කරන්න ඕන ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. ආර්ථික භාණ්ඩ කියලා අපි අර ආර්ථික සම්පත් වලින් ආර්ථික භාණ්ඩ කියවුවා. ආර්ථික නොවන සම්පත් වලින් ආර්ථික නොවන භාණ්ඩ ගැන කතා කරා. ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ මොකක්ද? ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මොකක්ද? හිගකමකුත් නැහැ, ආවස්තික පිරිවැයකුත් නැහැ. හිරු එළිය, වාතය, වර්ෂා ජලය වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට ඒ ටික තමයි එන්න ඕනේ. ආර්ථික නොවන භාණ්ඩයක් නැත්නම් නොමිල භාණ්ඩයක් නැත්නම් නිදහස් භාණ්ඩයක් නැත්නම් අමූල භාණ්ඩයක් කියන නිර්වචනය එන්න ඕන. එතකොට එවැනි භාණ්ඩ අප සියලු දෙනාගේම ඕනා සපුරාලීමට ප්‍රමාණවත් තරම් අතිශය සුලභව. දුලභව නෙමේ සුලභව. ඕන තරම් තියෙනවා. හිරු එළිය ලැබෙන වෙලාවට ඕන තරම් ප්‍රමාණයක් ගන්න පුළුවන් කියන අදහස තියෙනවා. එම නිසා එවැනි භාණ්ඩයක කිසිදු කැපකිරීමකින් තොරව අවස්තික පිරිවැයක් නැහැ. ලබාගත හැකියි කියන එක තමයි ඔය නිරූපණය කරන්නේ. දැන් කියනවා කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කරන විට ඔබ ඒ සඳහා මිලක් අය කරනු නොලැබුවේ නම් එම භාණ්ඩය ආර්ථික නොවන භාණ්ඩයක්ද කියලා අහන්නේ. මම අර බහුවර්ණිකයේදීත් මේ උදාහරණය ගත්තා. ඔබ නිල ඇඳුම් ගන්නවනේ. පාසල් නිල ඇඳුම්. ඊට පස්සේ පාසල් පෙළ පොත්. ඔබ නොමිලේ නේද ගන්නෙ? ආර්ථික නොවන භාණ්ඩයක්. භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ පාවිච්චි කළා නැද්ද ඒවට? පාවිච්චි කරලා තියෙනවා. ඒකට අපිට ලැබුණට ඒවට කවුරු හරි මිලක් ගෙවලා තියෙනවා. ඒ නිසා හිගකමක් සහිත කිසියම් භාණ්ඩයක් හිගකමක් සහිත භාණ්ඩයක් හෙවත් ආර්ථික නොවන භාණ්ඩයක් හිගකමක් සහිත භාණ්ඩයක් හෙවත් ආර්ථික නොවන හිගකමක් නොමැති භාණ්ඩයක් කියලා එන්න ඕනේ. කිසියම් භාණ්ඩයක්
හිගකමක් නොමැති භාණ්ඩයක්වත් සහිත නෙමෙයි එතන වැරදිලා තියෙන්නේ ටයිප් කරනකොට හිගකමක් නොමැති භාණ්ඩයක්වත් ආර්ථික නොවන භාණ්ඩයක්. හරි. පළවෙනි හරි කිසියම් භාණ්ඩයක් අපි ආර්ථික නොවන භාණ්ඩයක් තමයි හිගකමක් නොමැති භාණ්ඩයක් කියලා කියන්නේ. උඩ තියෙන්නේ ආර්ථික භාණ්ඩයක් කියන එක. හිගකමක් සහිත භාණ්ඩයක්. හරි. ඒක ගන්න පුළුවන් හිගකමක් සහිත භාණ්ඩයක්. එහෙම නැත්නම් ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? එහෙම නැත්නම් නොමිල භාණ්ඩයක්ද? එහෙම නැත්නම් හිගකමක් නොමැති භාණ්ඩයක්ද යන්න නිර්ණය කරනුවේ එම භාණ්ඩයට මිලක් අය කරනවාද? එසේත් නැතිනම් මිලක් අය නොකොට නොමිලේ ලබා දෙනවාද යන්න මත නොවේ. එහෙනම් ආර්ථික භාණ්ඩයක හෝ ආර්ථික නොවන භාණ්ඩයක්ද කියන එක තීරණය කරන්නේ මිල මතම නොවේ. බොහෝ අවස්ථාවලදී සමාජ සුබ සාධනය හෝ ව්‍යාපාරික ප්‍රචාරණය වැනි හේතු මත ඇතැම් භාණ්ඩ හා සේවා මිලක් අය නොකොට මහ ජනතාවට ලබා දෙන ආකාරය දැක්විය හැකියි. ඒ නිසා තමයි කිව්වේ ඔබට පෙළපොත් සහ නිල ඇඳුම් නොමිලේ ලැබෙනවා කියන කාරණය. ඒ නිසා නොමිලේ ලබා දුන්නත් ඒවා නිෂ්පාදනය කිරීමට භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ කියන හිග නිෂ්පාදන සාධක පාවිච්චි කරනවා. ඒ නිසා ඒවට ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ නිසා මිලක් ගෙවුවේ නැති වුණාට ඒවා ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්න බැහැ. ඒවා ආර්ථික භාණ්ඩ වෙන්න පුළුවන් කියන කාරණයයි එතනදී තියෙන්නේ. හරි ඊළඟ කොටස. හතරවෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ මම එතනදී කොටස් 3යි අන්තර්ගත කරලා තියෙන්නේ. වෙළඳපොළ ආර්ථිකයක මිල ගණන් වල ප්‍රධාන කාර්යයන්. වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණයේ භාවිත වෙනවානේ. මිලේ ප්‍රධාන කාර්යයන් 3යි. මොනවද? තොරතුරු නැත්නම් සංඥා සැපීමේ කාර්යය, සානුබල සැපීමේ කාර්යය සහ සලාකන කාර්යය නැත්නම් හිග සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යය. සංඥා සැපීමේ කාර්යය. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට නිෂ්පාදකයන්ට මිල මගින් තොරතුරක් ලබා දෙනවා කියන කාරණය. සානුබල සැපීමේ කාර්යය. එතකොට සැපීම් කරුවන්ට විකුණුම් කරුවන්ට මිල සංඥා කෙරෙහි කාර්යක්ෂම ලෙස ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කරන සානුබල ලබා දීම. සලාකන කාර්යය හිග සම්පත් බෙදා වෙන් කිරීම කාර්යය. මිලේ ප්‍රධානතම කාර්යය තමයි මොකක්ද? සලාකන කාර්යය හිග සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කිරීම කියන එක ගන්න පුළුවන්. ඊට පස්සේ 4.2 ආර්ථික විද්‍යාව තුළ ප්‍රාග්ධන්න සම්පතක් වශයෙන් මුදල් නොසලකන්නේ ඇයි? ඔබට මම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී මේ ගැන පැහැදිලි කිරීමක් කරා. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් විදිහට මිනිසා විසින් නිපදවලා තියෙන ඕනම දෙයක් තමයි ප්‍රාග්ධනය කියලා කිව්වේ. මුදල් වලින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා තමයි මුදල් ප්‍රාග්ධනයේ විදිහට සලකන්නේ නැත්තේ. මුදල් මූල්‍යවත්කම ප්‍රාග්ධනයේ මූර්තවත්කමක් විදිහටයි සලකන්නේ. ඒතර ප්‍රාග්ධනයේ අත්පත් කරගන්න හුවමාරු මාධ්‍යයක් විදිහට තමයි මුදල් භාවිත කරන්නේ. ඒක තමයි පිළිතුර විදිහට එන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කොටස මේ වෙනකොට දිගින් දිගට මේ සම්බන්ධයෙන් කතා කරා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් යන කුමක්ද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳින විට ඔබ උපකල්පනය කරන දෑ නම් කරන්න. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිර්වචනය කරනකොට කාරණා තුනක් තියෙන්න ඕන. දෙන ලද සම්පත් ප්‍රමාණයක්, දෙන ලද තාක්ෂණයක් යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනයට යොදාගත් පසු නිපදවිය හැකි උපරිම භාණ්ඩ හා සේවා දැක්වෙන ලක්ෂයන් යා කර අඳිනු ලබන රේඛාව. එහෙනම් දෙන ලද සම්පත් ප්‍රමාණයක්, දෙන ලද තාක්ෂණයක්, උපරිම කාර්යක්ෂමතාවයක් කියන කාරණා තුන තියෙනවා. ඒක තමයි නිර්වචනය. ඊට පස්සේ උපකල්පනක් ගන්නෙ ඔහොමමයි. දෙන ලද සම්පත් ප්‍රමාණයක් කියවනේ. එහෙනම් සම්පත් සම්භාරය වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් උපරිම සම්පත් සම්භාරයක් පාවිච්චි කරලා තියෙනවා. දෙන ලද තාක්ෂණයක් කියන එකේ අදහස කියන්නේ තාක්ෂණය නොවෙනස්ව පවතිනවා. නැත්නම් උපරිම තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. අනිත් එක සාධක ඵලදායීතාවයේ උපරිමයි. ඒකෙන් අදහස් කරන්නේ පූර්ණ නිෂ්පාදනයක් සහ පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා. එතකොට නිෂ්පාදනය කියා මායිම් වක්‍රය අඳින්න අක්ෂර දෙකයි තියෙන්නේ. ඒ නිසා භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් ගැනයි කතා කරන්නේ. එහෙනම් සම්පත් සම්භාරයේ නොවෙනස්ව තිබීම, තාක්ෂණයේ නොවෙනස්ව තිබීම, සම්පත් කාර්යක්ෂම ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝජනය කිරීම, එතනදී පූර්ණ සේවා නියුක්තියක් සහ පූර්ණ නිෂ්පාදනයක් තියෙනවා. භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කිරීම සඳහා පමණක් තමයි සම්පත් භාවිත කරන්නේ. හරි එහෙනම් දරුවනේ ඔතනින් අපි පළවෙනි පරිච්ඡේදයට අදාළ කොටසක් නිම කරනවා පහුගිය ප්‍රශ්න සහ පිළිතුරු. මේ වෙනකොට අපි
කතා කරලා තියෙනවා පරිච්ඡේද 4කින්. එතකොට විභාගෙදී ලකුණු 20 ප්‍රශ්නයක් එනවා පළවෙනි පරිච්ඡේදයෙන්. ඒක අපි කතා කරලා තියෙනවා. ඒක හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට කොටස් දෙකකට තමයි කතා කරේ. YouTube channel එකට දාලා තියෙන වීඩියෝව. එතකොට මේ කොටස් දෙකම අධ්‍යයනය කරන්න ඕන. ඊට පස්සේ අපි දෙවෙනි පරිච්ඡේදයේ කතා කරලා තියෙනවා. එතනදී බහුවර්ණ ප්‍රශ්න 7ක් සහ ලකුණු 20 ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඒක තනි වීඩියෝ එකක් විදිහට ඔබට ඔබ වෙත සමීප කරලා තියෙනවා. හොඳින් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ 9 සහ 10 කියන පරිච්ඡේද දෙකෙන් ලකුණු 20 ප්‍රශ්න එකයි එන්නේ. ඒ නිසා මේ පරිච්ඡේද දෙකෙන් එක වීඩියෝ එකක් හදලා බහුවර්ණ සහ රචනා ප්‍රශ්න ලකුණු 20 ප්‍රශ්න එකම වීඩියෝ එකක දාලා තියෙනවා. ඒකත් හොඳින් අධ්‍යයනය කරන්න. එතනදී 9 වෙනි පරිච්ඡේදයෙන් බහුවර්ණ ප්‍රශ්න 3ක්ද 10 වෙනි පරිච්ඡේදයෙන් බහුවර්ණ ප්‍රශ්න 4ක්ද ඔබට විභාගයේදී ලැබෙනවා. එහෙනම් ඔන්න ඔය පරිච්ඡේද 4ට අදාළ කොටස් සම්පූර්ණයෙන්ම අපි පහුගිය ප්‍රශ්න ඔස්සේ සාකච්ඡා කරලා තියෙනවා. එතකොට පරිච්ඡේදය හොඳින් කියවන්න. කියවලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. වීඩියෝ එක නවත්තමින් මගේ පන්ති වලට සම්බන්ධ වෙන නැති දරුවන් සිදු කරන්න ඕන කියලා නැවත නැවතත් ඔබට මතක් කර සිටිනවා. ආදරයෙන් ඉල්ලා සිටිනවා. එතකොට තමයි මෙහි ප්‍රතිලාභය මෙහි ඵලදායීතාවය ඔබට වැඩිපුර ප්‍රමාණයක් ගන්න හැකියාවක් තියෙන්නේ. මම මෙලෙස පාඩම් සියල්ලටම මේ විදිහට සකස් කරලා channel එකට දාන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ඉක්මනින්ම මගේ වීඩියෝ එක ලබා ගන්නට අවශ්‍ය නම් පල්ලෙහාන් තියෙන subscribe button එක click කරලා bell icon එක click කරන්න. එතකොට ඔබට මම දාන වීඩියෝ ටික ඉතා ඉක්මනින් ලබා ගැනීමට ඔබට දර්ශනය වෙනවා. එතකොට ඒ නැරඹීමේ හැකියාව ලැබෙනවා. මොකද ඔබට link එක එවීමේ මට හැකියාවක් නැහැ. ඔබ සමග සම්බන්ධ වීමක් මම නැහැ. ඒ දරුවන්ට මගෙන් ඉගෙන ගන්න දරුවන්ට තමයි මම කෙලිම link එක යවන්නේ. දරුවෝ ඒ link එක open කරලා වීඩියෝ එක නැරඹීමක් තමයි සිද්ධ කරන්නේ. එහෙනම් අපි දරුවනේ තවත් පරිච්ඡේදයක් සමග හමු වෙමු. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමින් යෙදට වෙලා ඉන්න.